ජනාවාස කියන මාතෘකාව. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස කියන මාතෘකාව ලියා ගන්න පුළුවන්. සර් ඒ ටිකක් කළා. ඒකේ කොතනද ගම් කළාද? ගොවි ජනපද ව්‍යාපාර යනකම් කළා. ගොවි ජනපද ව්‍යාපාර දක්වා කළා. තව එක මාතෘකාවයි. ආපදා තත්ත්වයන් නිසා ඇති කරන ලද ගම්මාන කතා කරන්න තියෙන්නේ. ඔව්. ඔව් හරි. එහෙනම් පාඩමාද ඉවර කරන්න පුළුවන් අපිට. අපි එමුනම් ඒකට යමු. අංක නම් මට පිළිවෙලේ මතක නැහැ කීයද කියලා. අංකේ වැදගත් නැහැ. ආපදා තත්ත්වයන් නිසා ඇති කරන ලද ග්‍රාමීය ජනවාස කියන එක මාතෘකාවට අරන් ඇති මම හිතන්නේ. එහෙම නැත්නම් ඒක මාතෘකාවට ගන්න. ආපදා තත්ත්වයන් නිසා ඇති කරන ලද ග්‍රාමීය ජනවාස අපේ රටේ ජනවාස පද්ධතිය තුල දකින්න ලැබෙනවා. නේද? ඒ කියන්නේ අපි දන්නවා ශ්‍රී ලංකාව කියන රට විවිධ වර්ගයේ ස්වභාවික ආපදාවන්ට ගොදුරු වන රටක්. අපේ රටේ කාලගුණ දේශගුණ විද්‍යාත්මක ආපදා කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. ගම් වතුර කියන දේ, නියඟේ කියන දේ, ඊළඟ අකුණු කුණාටු කියන දේ. මෙවැනි ස්වභාවික ආපදා සුලි කුණාටු වගේ දේවලුත් ඔතන තියෙනවා. ඒ වගේ ස්වභාවික ආපදාවන් වගේම භූ විද්‍යාත්මක ස්වභාවික ආපදා අපේ රටේ ක්‍රියාත්මකයි. නේද? අපේ රට තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතෙන්දී නායම් ප්‍රධාන වෙනවා. ඒ හරුකොට භූමිකම්පාවල කම්පන සහිත තත්ත්වයන් ශ්‍රී ලංකාවට දෙන අවස්ථාවත් අපිට දැන් දැක ගන්න ලැබෙනවා. සුනාමිත් ඉඳ හිටිනවා. එයා භූ විද්‍යාත්මක උපද්‍රව ආපදා. ඊළඟ දේශගුණ විද්‍යාත්මක කාලගුණ විද්‍යාත්මක භූ විද්‍යාත්මක වගේම තමයි ජීව විද්‍යාත්මක ආපදා ශ්‍රී ලංකාවට තියෙනවා. නේද? දැන් ඔය මේ ඇතුළත තියෙන ජීව විද්‍යාත්මක ආපදාවන්නේ කොරෝනාව දානවා. නේද? කොරෝනා ගැටලුව ඊළඟට ශාක වලට වැළඳෙන විවිධ රෝගාබාධ තියෙනවා සතුන් නිසා ක්‍රමීන් නිසා ඒවත් ඔය ගණිතයි තියෙන්නේ. එතකොට මේ වගේ සෑම අංශයකම ස්වභාවික ආපදාවන්ට ගොදුරු වන රටක් තමයි ශ්‍රී ලංකාව. අපිට පේන වර්ෂයක් තුල මේ විවිධ වර්ගයේ ස්වභාවික ආපදාවන්ට ලක් වෙලා උන් හිටි තැන් අහිමි වෙන විශාල පිරිසක් ඉන්නවා අපේ ජනගහනය තුළ. ඒ අවස්ථන් භාවයට පත්වන පිරිස් ඒ ස්ථාන වලින් ඉවත් කරලා සමහර විට රාජ්‍ය මැදිහත් වෙලා ඒගොල්ලන්ට වෙනත් ස්ථානවල ඉඩකඩම් ලබා දීලා, ගෙවල් හදලා දීලා පදිංචි කරවීම කරනවා. දැන් ඔබට මතක නැතුව ඇති 2004 අවුරුද්දේ විශාල ඛේදවාචකයක් සිදු වුණා සුනාමියක් ඇති වෙනවා. නේද? ඉන්දුනීසියානු දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණයේ 9.1ක වගේ භූමිකම්පාවක් ඇති වෙලා විශාල සුනාමි රැළක් ඇති වෙලා ලංකාව ඇතුළු විශාල රටවල් ගණනාවකට ජීවිත දේපල හානි ඇති කළා. ඒ වෙලාවේ අපේ රටේ වෙරළ කලාපය තුල හිටපු යම්කිසි ප්‍රජාවකට සමහර අයට ජීවිත හිමි වුණා, සමහර අයට ගෙවල් දොරවල් නැති වුණා, දේපල හිමි වීම වුණා. මේ ගෙවල් දොරවල් හිමි වෙච්ච පිරිස එකතු කරලා විවිධ ස්ථානවල ආරක්ෂිත ස්ථානවල ඉඩම් පවරා දීම කරලා හැමෝටම ගෙවල් බදලා දුන්නා. නේද? සමහරට රාජ්‍ය සංවිධාන වගේම රාජ්‍ය නොවන සංවිධාන පවා මේ වේදී මැදිහත් වෙලා කටයුතු කිරීම කළා. එවැනි තැන්වලදී මේ හදපු ගම්මාන වලට මිනිස්සු නමකුත් දුන්නා. සුනාමි ගම්මාන කියලා. දැන් මාතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, කළුතරට ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික් වලට ගියාම මේ සුනාමි ගම්මාන තැන් වල පිටවල තියෙන අපිට දකින්න ලැබෙනවා. නේද? ඒක එක පැත්තකින්. ඔය කියන ආකාරයේ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ඇති කරන ලද ග්‍රාමීය ජනවාස. ඊළඟට අපේ කලාපයට මේ දෙත් කලාපේ නායම් නිසා නේද? නායම් සිද්ධ වෙලා දීපල හිමි වෙලා ගෙවල් දොරවල් හිමි වෙලා අවතන් භාවයට පත් වෙච්ච මිනිසුන්ට විවිධ ස්ථානවල ඉඩම් ලබා දීලා ඉඩම් සමාන කට්ටි වලට බෙදලා දීලා ගෙවල් දොරවල් හදලා දුන්න අවස්ථා තියෙනවා. නේද? ඊළඟට සමහරලාට නායයන්ට පෙර අවදානම් සහිත තැන් වලින් මිනිස්සු ඉවත් කරලා ඒගොල්ලන්ට ඉඩකඩම් ලබා දීලා ගෙවල් දොරවල් හදාගන්න මූල්‍යමය සම්පත් දීලා වෙනකුත් පහසුකම් දීලා එහෙම පදිංචි කරපු ගම්මාන අපේ ජීවත් වෙන කලාපය තුල තියෙනවා. මෙන්න මේව තමයි අපි කියන්නේ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ඇති කරන ලද ග්‍රාමීය ජනවාස කියලා. අපි ඉක්මනින් ඒ ගැන ලියමු. ලියලා උදාහරණ ටිකක් විතර දීලා මේ ලංකාවේ ග්‍රාමීය ජනවාස වර්ග ගැන කතාව ඉවර කරමු. කියන්න ශ්‍රී ලංකාව බහුවිධ වූ ස්වභාවික ආපදාවන් ශ්‍රී ලංකාව බහුවිධ වූ ස්වභාවික ආපදාවන්ට ගොදුරු වන රටක් වශයෙන් හඳුනාගත හැකිය. එහිදී
නිවාස හානි වලට ලක් වූ නිවාස හානි වලට ලක් වූ කමා ජීවිත අවදානමට ලක් වූ ජීවිත අවදානමට ලක් වූ ප්‍රජාව සඳහා එම ස්ථානවලින් බැහැර ප්‍රදේශවල ග්‍රාමීය ජනාවාස ඉදිකොට ඔවුන්ට ලබා දී තිබේ. ග්‍රාමීය ජනාවාස ඉදිකොට ඔවුන්ට ලබා දී තිබේ. මේවා ඇතැම් විට රාජ්‍ය මැදිහත්වීම යටතේ හෝ රාජ්‍ය නොවන සංවිධාන යටතේ රාජ්‍ය සංවිධාන යටතේ හෝ රාජ්‍ය නොවන සංවිධාන යටතේ ඉදිකර දී තිබේ. උදාහරණ 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයේදී 2004 වර්ෂයේදී සිදු වූ සුනාමි ව්‍යසනයේදී නිවාස අහිමි වූවන්ට නිවාස ලබා දෙමින් පදිංචි කරවීම සඳහා නිර්මාණය කරන ලද සුනාමි ගම්මාන උදාහරණාංක 2 නාය අවදානම් ප්‍රදේශවලින් ඉවත් කරන ලද ප්‍රජාව පදිංචි කරවන ලද නාය අවදානම් ප්‍රදේශවලින් ඉවත් කරන ලද ප්‍රජාව පදිංචි කරවන ලද ග්‍රාමීය ජනාවාස දැන් අපි දන්නවා මේ උඩුගල හඳුන්කන්ද පැත්තේ එහෙම තරක් තියෙනවනේ නේද? අවදානම් සහගත ප්‍රදේශයක් තියෙනවා. ඒකේ පවුල් යම්කි සංඛ්‍යාවක් ඉවත් කරලා තියෙන්නේ. මිනිස්සු මේ බිම් වලින් ගිහිල්ලා ඉවත් වෙලා ගිහිල්ලා නැති ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. නමුත් අවදානම් සහගතව හඳුනාගෙන ඒ තැන් වලින් මේ මිනිස්සු අයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ මිනිස්සුන්ට මම හිතන්නේ වෙන කොහේ හරි තැනකින් මම දන්නේ නැහැ ප්‍රදේශය මොකද්ද කියන්නේ. වෙන ප්‍රදේශයකින් ඉඩම් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ගෙවල් දොරවල් හදාගෙන මේ තැන් වලට යන්න කියලා. හැබැයි මිනිස්සු යන්නේ නැහැ පරණ ඉඩම් වලම පවාගත්ත තේ ටිකේ දණු කඩාගෙන නේද? එහෙම ඉඳලා වැහි කාලට අයින් වෙලා උන්නම් ක්‍රමයකට තමයි මිනිස්සු එතන ඉන්නේ. නමුත් අවදානම් සහගත තැන. එතකොට ඒ විදිහට තැන් තැන් වලින් මේ අවදානම් සහගත තත්ත්වයට පත් වෙච්ච මිනිස්සුගේ සමාජලාට ආපදා වෙලා
ජීවිත හානි වෙලා සමහරලාට තමන්ගේ පවුලේ ඥාතීන් අහිමි වෙලා ගෙවල් අහිමි වෙච්ච පිරිස් තෝරාගෙන ඒගොල්ලන් නැවත පදිංචි කරලත් මේ ගෙවල් දොරවල් හදලා දීලා පදිංචි කරගෙන කරලා ගම්මාන හදලා තියෙනවා. ඒකත් ඔතෙන්ට ගන්න පුළුවන් කියන එක තමයි ඔය දෙවෙනි උදාහරණයෙන් වෙන්නේ. හොඳයි එහෙනම් අපිට පැහැදිලි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස කියන අංශය තුළ විවිධ වර්ගයට අයිති ග්‍රාමීය ජනාවාස විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. අපි ලයිස්තුවක් ලියලා ඒ ලයිස්තුවේ තියෙන සියලුම දේවල් පිළිබඳව අපි කතා බහ කළා. නේද? ග්‍රාමීය ජනාවාස වර්ග පිළිබඳව කතා බහ කිරීම කළා. හොඳයි. එතකොට අපි උතනින් ලංකාවේ ග්‍රාමීය ජනාවාස කියන කාරණයක් අවසන් කරනවා. අපි ඊළඟට යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ගැමි නාගරික ජනාවාස කියන ඊළඟ වර්ගයට. ගැමි නාගරික ජනාවාස. මාතෘකාවට ගන්නකො. ශ්‍රී ලංකාවේ ගැමි නාගරික ජනාවාස. හොඳයි අපි ලෝකීය මානව ජනාවාස ගැන කතා කරපු වෙලාවෙත් අපි දැක්කා අපිට පෙන්නලා දුවලා තිබුණා 1915 දී මේ ග්‍රාමීය ලක්ෂණ සහ නාගරික ලක්ෂණ කියන දෙකම සම්මිශ්‍රණය වෙච්ච. ඒ නැත්තම් ග්‍රාමීය ජනාවාස වලයි නාගරික ජනාවාස වලයි කියන දෙකේම ලක්ෂණ කලවම් වෙලා දකින්න ලැබෙන ජනාවාස වර්ගයක් 1915 වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒක නේද 1915 දී ගැල්පින් කියන පුද්ගලයා මේ ජනාවාස වර්ගය හඳුන්වලා දෙන්නේ. නේද? ඒතර මේ ජනාවාස වර්ගයේ අපිට ගැමි රික කියන වචනේ දාන්න හේතු වුණේ ඔය කියන කාරණේ. ග්‍රාමීය ලක්ෂණ නාගරික ලක්ෂණ කියන දෙකම කලවමේ අඩංගු වන ජනාවාස වර්ගයක් නිසා තමයි මේ දෙන්නගේ නම් දෙක එකතු කරලා ගැමි රික නැත්නම් ගැමි නාගරික ජනාවාස කියන නම යොදලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනාවාස පද්ධතිය පිළිබඳව කතා කරනකොට අපිට පේනවා ඔය කියන අතරමැදි තත්ත්වයේ දකින්න ලැබෙන ස්ථාන කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. නේද? පැහැදිලිවම ග්‍රාමීය කියන්නත් බැරි පැහැදිලිවම නාගරිකයයි කියන්නත් බැරි නාගරික ලක්ෂණයි ග්‍රාමීය ලක්ෂණයි කියන දෙකම කලවම් වෙච්ච ජනාවාසත් අපේ රටේ යම් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට පේනවා ප්‍රධාන දිස්ත්‍රික්කවල පරිපාලන දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත්ත ඒ සීමාන්තික කලාපවල අවට කලාපවල තමයි මේ ගැමි නාගරික ලක්ෂණ කියන දෙකම දකින්න ලැබෙන ජනාවාස දකින්න ලැබෙන්නේ. දැන් උදාහරණයක් ගත්තාම උතෙන්දි පැහැදිලි බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන නිර්මාණය වන පුරවර කලාපේ නේද? පුරවර කලාපයේ තුල ඔය ගැමි නාගරික ලක්ෂණ කලවම් වෙච්ච ජනාවාස දකින්න ලැබෙනවා. නේද? කොළඹ නගරය ගත්තාම අපිට පේනවා කොළඹ නගරේ අවට ප්‍රදේශවල නේද? ඔය මහරගම ඊළඟට මාළඹේ ඊළඟට කඩුවෙල ඊළඟට අනිත් පැත්තෙන් යනකොට අතුරුගිරිය මේ වගේ ප්‍රදේශ ඔය ගැමි නාගරික කලාපයේ නියෝජනය කරන ග්‍රාමීය සහ නාගරික ලක්ෂණ කියන දෙකම දකින්න ලැබෙන ජනාවාස විදිහට අපිට ඒවා හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. නේද? ඊළඟට ගාල්ලට ගියාම අපිට පේනවා ගාල්ල නගරයේ නාගරික කලාපයට ආසන්න යාබද කලාපය තුළ කරාපිටිය. ඊළඟට ලබුදුව නේද? ඊළඟට පින්නදුව මේ වගේ ඒකක අපිට පේනවා ඔය ග්‍රාමීයත් නොවන නාගරිකත් නොවන ග්‍රාමීය නාගරික දෙකේම ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාප විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට ගම්පහ නගරයට ගියාම ගම්පහ නගරයේ අවට තියෙන වේයන්ගොඩ නිට්ටඹුව නේද? මෙන්න මේ වගේ නගර ගත්තාම අපිට පේනවා ගැමිරික නගර විදිහට ගැමි නාගරික ලක්ෂණ දකින්න අපිට නගර විදිහට මේවා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැරෙනකොට අර නාගරික ජනාවාස ග්‍රාමීය ජනාවාස තරම් විශාල ප්‍රමාණයක් අපිට මේ ගැමි නාගරික ලක්ෂණ දකින්න ලැබෙන ජනාවාස ලංකාව තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඔන්න වගේ ප්‍රධාන නගර කීපයක පමණක් සීමාන්තික කලාපවල ආසන්න කලාපවල මේ ගැමි නාගරික ජනාවාස දකින්න ලැබෙනවා. අපි ඒ බව කියලා ඒ කොටස ගැන කතාවත් ඉවර කරමු. කියන්නේ යටතේ ශ්‍රී ලංකාවේ ජනාවාස පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ ජනාවාස පද්ධතිය තුළ ග්‍රාමීය ජනාවාසවල හා නාගරික ජනාවාසවල ලක්ෂණ සම්මිශ්‍රණය වූ ජනාවාස නැතහොත් ගැමි නාගරික ජනාවාස
දක්නට ලැබේ. මේවා ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කවල මේවා ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් සීමාන්තික කලාපවල පමණක් පිහිටා තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. ග්‍රාමීය හා නාගරික යන ලක්ෂණ දෙවර්ගයම දක්නට ලැබෙන මෙම ජනාවාසවලට ග්‍රාමීය හා නාගරික යන ලක්ෂණ දෙවර්ගයම දක්නට ලැබෙන මෙම ජනාවාසවලට නාගරික ප්‍රදේශවලින් මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින්ද නාගරික ප්‍රදේශවලින්ද ජන සංක්‍රමණයන් සිදුවේ. එසේම මේවා තුල ග්‍රාමීය ලක්ෂණ ක්‍රමිකව අඩු වී යමින් නාගරික ලක්ෂණ ඉස්මතු වන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. එහිදී භූමි පරිභෝගයේ වෙනස් වීම සිදුවීම නිරීක්ෂණය කළ හැකි අතර නේවාසික කාර්ය ප්‍රධාන වේ. හොඳයි. එහෙනම් දැන් උතෙන්දී පැහැදිලි කිරීම කළා ලංකාවේ ගැමි නාගරික ජනාවාසවල ස්වභාවය. අර පොදු ලක්ෂණ ටිකක්ම තමයි නැවත ආයෙ විස්තර කිරීම කළේ. අපි උදාහරණ විදිහට පෙන්නලා දෙමු මොනවද අපේ රටේ තියෙන මේ ගැමි නාගරික ජනාවාසවලට උදාහරණ කියලා.
අපි ලියමු උදාහරණ කොළඹ නගරය අවට හරි කොළඹ අවට පිහිටි කොළඹ අවට පිහිටි හෝමාගම අතුරුගිරිය හෝමාගම අතුරුගිරිය කඩුවෙල මාලඹේ වැනි ජනවාස ඊළඟට උදාහරණ අංක 2 මහනුවර අවට පිහිටි මහනුවර අවට පිහිටි පිළිම තලාව පැණිදෙනිය පේරාදෙනිය වැනි ජනවාස ඊළඟට ගම්පහ නගරය අවට මීරිගම මිනුවන්ගොඩ නිට්ටඹුව ආදී ජනවාස ඊළඟට ගාල්ල ආසන්නයේ නැත්නම් ගාල්ල අවට කොග්ගල කරාපිටිය ලබුදුව ආදී ජනවාස කොග්ගල කරාපිටිය ලබුදුව ආදී ජනවාස හොඳයි එහෙමනම් ඔන්න අපිට පැහැදිලි ශ්‍රී ලංකාවේ ගැමි නාගරික ජනවාස දකින්න ලැබෙනවා සහ ඒවට උදාහරණ මොනවද කියන එක අපිට පැහැදිලි. අපි යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ජනවාස කියන පාඩමේ අන්තිම මාතෘකාවට ශ්‍රී ලංකාවේ ජනවාස වල ප්‍රවණතා. අපි නාගරික ජනවාස වල ප්‍රවණතා නම් කීපයක් කතා කළා. දැන් මේ පොදුවේ කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ජනවාස වල ප්‍රවණතා. ඒක මාතෘකාවට ගමු. ශ්‍රී ලංකාවේ ජනවාස වල ප්‍රවණතා ළමයි මේ අනිත් අය මේ පන්තියට සම්බන්ධ වෙන්නේ නැත්තේ අද දිනේ ඒ ළමයින්ගේ ගෙවල් වලත් සමහර විට කොරෝනා අවදානමට ලක් වෙලාද දන්නේ නැහැ නේද? එහෙම තියෙනවා. මට එදා සඳුන් මැසේජ් එකක් දාලා තිබුණා. ඒගොල්ලන් විතරක් එහෙම තත්ත්වයක් තියෙනවා කියලා. ඕගොල්ලෝ දන්න පරිදි අනිත් අයගේ එහෙම තත්ත්ව තියෙනවා. දැන් මේකට අයගම ප්‍රදේශයේ වසා නේද? කොරෝනා උදුර වේගින් පැතිර යන බවක් තමයි ආරංචි වුණේ. ප්‍රාදේශීය සභාව ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන වලට පවා ඒකේ ඒවා ඉන්න සේවකීන්ටත් කොරෝනා අවදානම කොරෝනා වැළඳිලා ලොකු අවදානම් තත්ත්වයක ඉන්න බවක් ආරංචි වුණා. ඊළඟට මට දැනගන්න ලැබුණා මට කොහෙද කියලා හරියටම දන්නේ නැහැ. මට ආරංචි වුණා කොහේ හරි මේ මගුල් ගයක් තිබිලා එකකින් පැතිරලා ගිය කතාවක් තමයි කියන්නේ. ඔයගොල්ලෝ මොනවද ඒක ගැන දන්නේ? ළමයි එහෙම මොනවාරි දන්නවද?
ඒ කියන්නේ අපේ පන්ති අනිත් සමාජිකින්ටත් එහෙම මොනවාරි බලපෑමක් වෙලාද? දිනුම් සඳුන් ලක්ෂාන් සඳුන් විතරයි සදාම්. සඳුන් විතරයි නේද? ඔව්. ඔය අවට කලාපේ කොහොමද? දිනුම්ටත් දන්නේ හරියටම. දිනුම්ටත් සමහර වෙලට එහෙම අවදානමක් ඇති. මොකද එයාලගේ අම්මා ඔෆිස් එකේනේ ඔෆිස් එකේ වැඩ කරන්නේ නේද? ඒ මොකක් හරි ගැටලුවක් ඇති. ලොකු බොහොම අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා තමයි ආරංචි. ආයෙම ටවුන් එකේ ගොඩ දෙනෙකුට ඇදලා කියලා තමයි ආරංචි. ඒක තත්ත්වේ කතාව හරියද? ඇත්තද? ඔසර් ගෙයක් ගාන තියෙයි දැන්. ඒක තමයි පරිස්සමෙන් ඉන්න වෙනවා. ගෙවල් වලම ඉන්න එළියට බහින්න එපා ළමයි. මේ දවස්වල කොච්චර අඳුරන කෙනෙක් හම්බුණත් නෑදෑයෙක් හම්බුණත් මේ ළඟම ඉන්නේ කොරෝනා ආසාදිතයෙක් කියලා තමයි හිතන්නේ. ඒ අය එක්ක කටයුතු කරනකොට දුරින් ඉන්න එක තමයි වඩා හොඳ. හැකිතාක් ගෙවල් වල ගේට්ටු තියනවට වහගෙන හිටම වෙලා ඉන්න. කන්න බොන්න දෙයක් අඩුපාඩුවක් වුණත් ඒක ගැන හිතන්න එපා. නේද? ලුණු කැඳ බීලා හරි කමන්නේ නැහැ. ගෙවල් වලට වෙලා ජීවිත බේර ගන්න හිතාම වටිනවා. පෙන්වලා දෙනවනේ මාධ්‍යාතුලින් මෙන්න මෙච්චර බැලලා කියලා. නේද? ඊයේ මං හිතුවා මං දැක්ක 200 පැනලා තිබුණා ඊයේ මරණ. 200 නෙමෙයි ඔය පෙන්නනා වගේ 5 ගුණයක් විතර මරණ සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසකට දැන් 1000 පැනලපු මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා තමයි මේ අවකයන්සල ඉන්න අය කොහොම කියන්නේ. නමුත් ඒ මාධ්‍ය වලින් එළියට දෙන්නේ නැහැ. අපි දන්නේ මොන හේතු නිසාද කියලා. කොහකටත් අපිට තියෙන්නේ හොඳම දේ තමයි තමන්ගේ ආත්මත්තිය තමන්ගේ ආරක්ෂාව තමන් සාවධාන කරගන්න කියලා දැන් කියලා තියෙන්නේ නේද? ආණ්ඩුවක් විදිහට අපි බලයටපත් කරගත්ත අය කියන්නේ එහෙමනම් ඉතින් අපි මේ දේ කරගත්තාම හරි. හොඳයි. අපි යමු ප්‍රවණතා ගැන කතා කරා. එතකොට මේ පාඩම ඉවරයි. ඊට පස්සේ අපිට පටන් ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ අතර පත් කරලා දෙනවා ටියුට් දෙකක්. නිබන්ධන දෙකක් දීලා දෙනවා නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියන ටියුට් එක. අපි ඒක පටන් ගමු ඊළඟට. දැන් ඔයගොල්ලන්ට ඊයේ දිනේ කරපු MCQ පේපර් එකක් කළානේ ඔන්ලයින් නේද? ඉරුණි එක ලකුණු කීයක් තිබුණාද? 27ක්. 27යි. ජනවිල කීයක් තිබුණාද? 29යි. 29යි. ඒකේ ඔයගොල්ලන්ට අසාධාරණයක් වුණා මම ඉගෙන නිකන් කතාවක් නොකර හිටියයි වෙලාවේ. මොකක්ද දන්නවද? දැන් නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියන පාඩමේ ප්‍රශ්න දෙකක් තිබුණා නේද පේපර් එකේ? ඒ පාඩම ඔයගොල්ලන්ට කරලා නැහැ. ඔව්. කරලා නැහැ නේ. මම හිතුවා කවුරුහරි ප්‍රශ්න කළා. අයියර මේ සර් සඳ කරන ක්ලාස් එකේ ඒව තිබ්බනේ අප්‍රිකාව ගැන එහෙම. ඔව්. ඒ ටිකේ අපි නැහැ ඉඳියේ නැහැ. නැත්නම් මොකද ඔයගොල්ලෝ හිටියනේ. මේ පාඩම පටන් ගන්නකොට පළවෙනි දවසේ මුල්ම ටිකට ලෝක නාගරිකයන්ගේ හැඳින්වීම ටික විතරනේ ඔයගොල්ලෝ හිටියේ. අනිත් ටික ඔක්කොම ඔයගොල්ලෝ සම්බන්ධ කරගත්තා. ඒ ටික ඇති වෙන්න දෙයක් නැහැ. සර් මං කිව්වේ ලින්ක් එක දාන්න කියලා. ඇයි කරන්ට් එක නැතුව එහෙම දවස් එහෙම ආවේ නැහැ. ඒක හරි. ඔයාලට පන්තිර සම්බන්ධ වෙන්න බැරි වෙච්ච එක වෙන්න ඇති. ඒක හරි. ලින්ක් එක වල තියෙනව නේද දිගටම? මොකද්ද? ඔයගලන්ට මම ලින්ක් එකේ වල තියෙනවනේ සඳ පන්තිර හැමදාම සම්බන්ධ වෙන්න නේද? අර ඔයගලන්ට ඇති වෙච්ච එක සම්බන්ධ වෙන්න බැරි වුණා මිසක එහෙම නැත්නම් මම ඔයගොල්ලෝ ස්කිප් කරලා ඔයගලන්ට කරලා නැහැ නෑ නෑ. ඒක හරි. ඒකේ පුතේ මේ තියෙන ටික මම දැන් ඊ සතියේ මම වීඩියෝ දෙකක් දාලා උගලන්ට ලින්ක් එකේ උවයි ටික බලන්න ඇති මම හිතන්නේ. තව තියෙනවා. ඒ ටිකක් දාලා එවන්න ඕනේ. අර වීඩියෝ අප්ලෝඩ් කරන්න ගියාම පොඩි ගැටලුවක් තියෙනවා. ඒක ටික ටික තමයි දාන්න වෙන්නේ. දාලා මම එවන්නම්. හොඳයි. ඒකේ මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔක්කොම බැරි වුණේ නෑ. මම හිතන්නේ එක දවසක කොටසක තමයි ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා කියන්නේ. ඒකේ කොටස ටික මම කොහොම හරි එවන්නම්. හොඳයි. එතකොට ශ්‍රී ලංකාවේ ජනාවාස සම්බන්ධ ප්‍රවණතා ගැන කතා කරනකොටත් අපිට පේනවා ශ්‍රී ලංකාවේ ජනාවාස තුල ප්‍රවණතා කියන කොටසෙන් අදහස් කරන්නේ ලංකාවේ ජනාවාස සම්බන්ධයෙන් අතීතයේදී තිබිච්ච තත්ත්වයයි වර්තමානයේ පවතින තත්ත්වයයි දෙක සංසන්දනය කරනකොට එදා නොදකපු නමුත් වර්තමානයේ වෙනකොට දකින්න ලැබෙන අලුත් දේවල් පිළිබඳව විග්‍රහයක් තමයි මේ ප්‍රවණතා අර්ථ කතා බහ කරන්නේ. දැන් ජනාවාස සම්බන්ධයෙන් අතීතයේ තිබුණු තත්ත්වය වර්තමානයේ තිබුණු තත්ත්වය කියන දෙක සංසන්දනය කරනකොට එදා නොදැක්ක නමුත් වර්තමානයේ වෙනකොට දකින්න ලැබෙන අලුත් දේවල් වලට තමයි අපි ප්‍රවණතා කියලා කියන්නේ. දැන් මේ පාඩම කතා කරලා ඉවර කරලානේ මේ ප්‍රවණතා කොටස ගන්න මාතෘකාවට. නේද? ප්‍රවණතා කියන කොටස මාතෘකාවට ගන්නේ පාඩමේ අවසානයේදී. ඒතර ඔයගොල්ලෝ ලංකාවේ ජනාවාස පිළිබඳව දැන් දැනුවා. ඔයගොල්ලන්ට හිතලා
ලංකාවේ ජනවාස වල ප්‍රවණතා කීපයක් ගැන කියන්න පුළුවන් මේක. නේද? අපි කරුණු වශයෙන් කතා කළොත් අපිට පේනවා අපේ රටේ තියෙන කැපී පෙනෙනම ප්‍රවණතාවය තමයි ලංකාවේ ජනවාස වේගයෙන් වෙනස් වෙලා තියෙනවා. නේද? 1950 දශකයේ තිබුණු ජනවාස වල ස්වරූපයේ ක්‍රියාවලිය කාර්ය ඒ විදිහටම අද නැහැ. ඒ වගේම අද තියෙන ජනවාස වල ක්‍රියාවලිය ස්වභාවයේ කාර්ය 2050 බලන්න බෑ. නේද? ඒ නිසා ලංකාවේ ජනවාස වේගයෙන් කාලානුරූප වෙනස් වීමක් ලක් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රවණතාවය. ඒ වගේම තමයි අපේ රටේ නාගරික ජනවාස පද්ධතිය තුළ විශේෂිත ප්‍රවණතාවක් අපිට පේනවා. ගම්පහ කොළඹ කළුතර කියන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගෙන පුරවර කලාපයක් වර්ධනය වෙමින් තියෙනවා. නේද? අන්න එතකොට අපිට පේනවා එදා පුරවර අපේ රටේ දැක්කේ නෑ. නමුත් දැන් අපිට පුරවරයක් වර්ධනය වෙන ස්වභාවය, ඒ වගේම ඉදිරියේදී පුරවරයක් නිර්මාණය වූ ආකාරය නිරීක්ෂණය කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපි ප්‍රවණතා යටතේ කතා බහ කරන්නේ. අපි කරුණු වශයෙන් ලියමු. දීර්ඝ විස්තර ලියනකොට පාඩම් කරගන්න තමාරු නිසා ප්‍රවණතා කර්ම ශෛලියට අවශ්‍ය තරම් ආවොත් විතරක් අපි නොදන්නම කාරණයක් විතරක් ආවොත් ඒක විතරක් අපි විස්තර කරලා ලියන්න බලමු. හොඳයි. එහෙනම් අපි ඉස්සර හැඳින්වීමක් ලියමු මාතෘකාව සම්බන්ධයෙන්. ලියන්න ශ්‍රී ලංකාවේ ජනවාස පිළිබඳව අධ්‍යයනය කරන විට ශ්‍රී ලංකාවේ ජනවාස පිළිබඳව අධ්‍යයනය කරන විට අතීතයේ පැවති ජනවාසත් වර්තමානයේ පවතින ජනවාසත් සංසන්දනාත්මකව අධ්‍යයනය කරන විට දක්නට ලැබෙන නව තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ජනාවාසවල ප්‍රවණතා යන්නේ දක්නට ලැබෙන නව තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ජනාවාසවල ප්‍රවණතා යන්නේ අදහස් කෙරේ. මෙම ප්‍රවණතා අතර අංක 1 අපි කරුණු වශයෙන් ලියමු පහළට ශ්‍රී ලංකාවේ ජනාවාස කාලානුරූපව වේගයෙන් වෙනස් වීම දෙවෙනි ප්‍රවණතාවය කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන පුරවර කලාපයක් නිර්මාණය වීම දැන් ඔක විස්තර කරන්න ඕනේ නැහැ. පුරවර ලංකාවේ නිර්මාණය වෙන පුරවරය ගැන
කලින් අපි සඳහන් කරලා තියෙනවා නේද? ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ උදේදී. කරුණු විතරක් මතක තියාගත්තාම ඇති. හොඳයි. ඊළඟට තුන්වෙනි කාරණේ කියන්නේ ග්‍රාමීය ජනවාස වලට මොකද වෙන්නේ? ග්‍රාමීය ජනවාස අඩු වෙනවා. හැබැයි නාගරික ජනවාස සහ අතරමැදි තත්ත්වයක් පෙන්වුම් කරන ගෙමි නාගරික ජනවාස කියන ඒවා ප්‍රමාණාත්මකව නැත්නම් සංඛ්‍යාත්මක වර්ධනය වීම පෙන්වුම් කරනවා. නේද? අපි ඒක ලියමු. ඊළඟ තුන්වෙනි කාර්යය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනවාස සංඛ්‍යාත්මකව අඩු වී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනවාස සංඛ්‍යාත්මකව අඩු වී නාගරික සහ ගැමිරික ජනවාස නාගරික සහ ගැමිරික නැත්නම් ගැමි නාගරික ජනවාස සංඛ්‍යාත්මකව වර්ධනය වීම සංඛ්‍යාත්මකව වර්ධනය වීම ඊළඟට තුන්වෙනි කාරණේ දැන් ඒකත් අපිට කියන්න අවශ්‍ය කාරණයක් නෙමෙයි පැහැදිලි කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි සරල දෙයක් නිසා කරුණු විතරක් අපි ඉදිරි කරමු කරුණු විතරක් ලියලා නවත්තමු තුන්වෙනි ඊළඟ හතරවෙනි කාරණේ තමයි හතරවෙනි ප්‍රවණතාවය තමයි ගැමි නාගරික ජනවාස වල ප්‍රධාන කාර්ය බවට පත් වෙලා තියෙන නේවාසික කටයුතු. ඒ කියන්නේ නගර කරා ඇදිලා යන ග්‍රාමීය ප්‍රදේශවලින් නගර කරා ඇදින ප්‍රජාවගේ නැත්නම් සංක්‍රමණ වලට ලක්වන කණ්ඩායම් වල පදිංචි ස්ථාන සඳහා තෝරා ගැනීම කළ තියෙන බොහෝ විට මේ නගර වලට ආසන්නයේ තියෙන ගැමි නාගරික ජනවාස. ඒ නිසා අපිට පේනවා මේ ජනවාස නේවාසික කටයුතු සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට ප්‍රසිද්ධියක් උසලන්නේ. එහෙම නැත්නම් ප්‍රමුඛ කාර්ය බවට පත් කරගෙන තියෙන්නේ. අපි ඒක ලියමු ඊළඟ කාර්යයේදී. කියන්න මේ වන විට වර්ධනය වී ඇති නැත්නම් මේ වන විට නිර්මාණය වී ඇති මේ වන විට නිර්මාණය වී ඇති ගැමි නාගරික ජනවාස ගැමි නාගරික ජනවාස නේවාසික කටයුතු සඳහා ප්‍රමුඛත්වයට පත්වීම නේවාසික කටයුතු සඳහා ප්‍රමුඛත්වයට පත්වීම හොඳයි ඊළඟට පොතේ ලංකාවේ ජනවාස සම්බන්ධයෙන් තියෙන ඊළඟ ප්‍රවණතාවය තමයි දැන් අපි දන්නවා 2009න් පස්සේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ සාමකාමී වාතාවරණයක් ඇති වුණානේ යුද්ධය අවසන් වෙලා මේ සාමකාමී වාතාවරණය ඇති වුණත් එක්කම අපි දන්නවා උතුරු නැගෙනහිර පළාත් අතහැරලා යුද්ධ කාලේදී උතුරු නැගෙනහිර පළාත් අතහැරලා ඒ ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශවලට ගමන් කරපු නැත්නම් සරණාගතයෝ විදියට පිටමන් වෙලා ගියපු මිනිස්සු යුද්ධයෙන් පස්සේ තිබුණු සාමකාමී වාතාවරණය තුළ නැවත මුල්ගම්බිම් වලට එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි රජයේම දියත් වෙලා මොකද කරන්නේ? නැවත පදිංචි කරවීමේ දෙපාර්තමේන්තුවක් පවා පිහිටවල අර මුල්ගම්බිම් වල අයිතිය හිමි පුද්ගලයින්ට ඒ මුල්ගම්බිම් වල අයිතිය නැවත පවරනවා. නැවත පදිංචි කරවීම කරනවා. නේද? අපිට පේනවා ඒ නිසා ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ ග්‍රාමීය ජනවාසවල නාගරික ජනවාසවල නැවත පිබිදීමක් නිර්මාණය වෙනවා. නේද? අන්න ඒ කාරණේ තමයි වැදගත්. අපි ඒක ලියමු ඊළඟ කාරණේ විදියට. ලියන්න ඒක නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා. අපි කරුණ ඉස්සෙල්ලා ලියන පැහැදිලි කිරීම කරමු. ලියන්න 2009න් පසු උතුරු නැගෙනහිර පළාත්වල උතුරු නැගෙනහිර පළාත්වල ජනාවාසවල සැලකිය වර්ධනයක්
පළාත්වල උතුරු නැගෙනහිර පළාත්වල ජනාවාසවල වර්ධනයක් ඇතිවීම. අපි ඒක විස්තර කරලා ලියමු. 2009න් පසු 2009න් පසු යුද්ධය අවසන් වීමත් සමග උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කරවීමේ කටයුතු සිදු වූ නිසා එම පළාත් දෙකෙහි ජනාවාස අලුතින් නිර්මාණය වීම හා වර්ධනය වීමක්. නිරීක්ෂණය කළ හැකි වේ. රාජ්‍ය මැදිහත් වීම යටතේ නැවත පදිංචි කරවීමේ දෙපාර්තමේන්තුවක් පිහිටුවමින් අනුගමනය කළ ක්‍රියාදාමය පිහිටුවමින් අනුගමනය කළ ක්‍රියාදාමය මීට බලපා තිබේ. හොඳයි. ඔන්න එහෙනම් අපිට පැහැදිලි වුණා උතුරු නැගෙනහිර පළාත්වල ජනාවාසවල වර්ධනයක් පෙන්වන්න කරනවා යුද්ධයෙන් පස්සේ කාල සීමාවේ. ඊට පස්සේ අපිට තවත් වෙනවා ජනාවාස සම්බන්ධ වැදගත් ප්‍රවණතාවයක්. ඒ තමයි
ඒ තමයි අපි දන්නවා බියලි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාර ඇතුළු ජල යෝජනා ක්‍රමවල වැඩ කටයුතු මේනකොට අවසන් වෙලා තියෙනවා. නේද? මහවැලිය, ගල්ඔය වගේ ව්‍යාපාර වල වැඩ කටයුතු අවසන් වීමත් සමග එන්නේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම යටතේ නිර්මාණය කරපු ජනාවාස වල වර්ධනය මේ වෙනකොට මන්දගාමී වෙලා තියෙනවා. නේද? අන්න ඒකත් අපිට මේ වෙනකොට දකින්න ලැබෙන ප්‍රවණතාවයක්. අපි ඒක ලියමු ඊළඟට. ලියන්න බියලි කලාපයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බියලි කලාපයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බියලි කලාපයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම බොහෝමයක බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම බොහෝමයක වැඩ කටයුතු අවසන් වීමත් සමග ඒ ආශ්‍රිතව වර්ධනය වූ ජනාවාසවල වර්ධනය මන්දගාමී වීමක් සිදු වී තිබේ. හොඳයි එහෙනම් ඔන්න ඒ ප්‍රවණතාවයත් අපිට පැහැදිලි මේ වෙනකොට බියලි කලාපයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයට නිර්මාණය වෙච්ච ජනාවාස අලුතින් දීවීමක් අපිට දකින්න ලැබෙන්නේ ඒ වර්ධනය මන්දගාමී තත්ත්වයටපත් වෙලා දෙනවා. ඊළඟට අපේ රටේ ජනාවාස වල අපි දන්නවා ග්‍රාමීය ජනාවාස වලට වඩා නාගරික ජනාවාස වල ඒ නාගරික ජනාවාස වලටම විශේෂිත වෙච්ච ගැටලු රාශියක් මේකට නිර්මාණය කරනවා. අපි ඒක කලින් කතා කළානේ නේද? පැල්පත් මුඩුක්කු නිර්මාණය වීම, සමාජ ආර්ථික කටයුතු තුළ ගැටලු රසක් නිර්මාණය වීම නේද? කල්ප ආර්ථික කටයුතු නිර්මාණය වීම වගේ දේවල් උතන තියෙනවා. එහෙනම් අපේ රටේ නාගරික ජනාවාස තුළටම විශේෂ වෙච්ච අනන්‍ය වෙච්ච ගැටලු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා කියන එකත් ඔය ප්‍රවණතාව උදේ කියන්න පුළුවන් කාරණයක්. අපි ඒකත් ලියමු. ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස වලටම අනන්‍ය වූ නැත්නම් ආවේනික වූ ශ්‍රී ලංකාවේ නාගරික ජනාවාස වලටම ආවේනික වූ ගැටලු රාශියක් නිර්මාණය වී තිබීම උදාහරණ කිහිපයක් පහලින් පෙන්නන්න මොනවද ගැටලු කියන්නේ? රථ වාහන තද පදය, නිවාස තද පදය, ඊළඟට ඝන කැලිකසල පිළිබඳ ගැටලුව, ඉඩම් මිල ඉහළ යාම, පැල්පත් මුඩුක්කු නිර්මාණය වීම, ඒ වගේ දේවල්. දෙක තුනක් උදාහරණ ලියන්න ඇති. අපි ඒක කලින් කතා කරපු නිසා, දන්න දේවල් නිසා නැවත නැවත ආයෙ ලියන්න ඕනේ නැහැ. ඊළඟට අනිත් ප්‍රවණතාවය තමයි අපිට පේනවා නාගරික ජනාවාසවල සහ ගැමි නාගරික ජනාවාසවල නිවාස ව්‍යාප්ත වීම පටන් ගන්න තියෙන සිරස් ව්‍යාප්තිය නේද? සිරස් නිවාස ව්‍යාප්තියක් සිද්ධ වෙනවනේ මේ උඩ බලමනගරේට ගියාම උඩට පේනවා මේ ඉඩකඩම් පැතිරීම උපරිම මේ ප්‍රයෝජනට අරගෙන තියෙන නිසා මහල් නිවාස තට්ටු නිවාස සංකීර්ණ තමයි ඉහළට වැඩෙන්නේ නේද? ඒ නිසා අපිට පේනවා නිවාස වර්ධනයේ සිරස් අතර සිද්ධ වෙනවා. ඒ නිවාස ඒකක තුල විශාල ජල පීඩනයක් නිර්මාණය වෙනවා. ඒ ජන පීඩනය වගේම තමයි මේ අධික ජන පීඩනය නිසා සම්පත් හා සේවා මත සිදුවන පීඩනයක් වර්ධනය වෙලා තියෙනවා නේද? සම්පත් සහ සේවා මත සිදුවන පීඩනයක් වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි ඊගරත් කියමු. ලියන්න අන්තිම කාරණේ
නාගරික හා ගැමි නාගරික ජනාවාසවල නාගරික හා ගැමි නාගරික ජනාවාසවල නිවාස සිරස් අතට ව්‍යාප්ත වීම නිසා නිවාස සිරස් අතට ව්‍යාප්ත වීම නිසා නිවාස සිරස් අතට ව්‍යාප්ත වීම නිසා ජන පීඩනය වැඩි වී සම්පත් හා සේවා මත සිදුවන පීඩනයද ජන පීඩනය වැඩි වී සම්පත් හා සේවා මත සිදුවන පීඩනයද සම්පත් හා සේවා මත සිදුවන පීඩනයද වැඩි වීම නැත්නම් වර්ධනය වීම සම්පත් හා සේවා මත සිදුවන පීඩනයද වැඩි වීම හොඳයි එහෙනම් ඔන්න ඔවා තමයි ශ්‍රී ලංකාවේ ජනාවාස පද්ධතිය සම්බන්ධයෙන් අපිට දකින්න ලැබෙන නව ප්‍රවණතා යටතේ අපි කතා බහ කරලා අපි කරුණු ගණනාවක් කතා බහ කළා. ඔය කොටස මතක තියාගන්න වෙයි. ඔය කරුණු ටික මතක තියාගන්න වෙයි. ජනාවාස සම්බන්ධයෙන් පාඩමේ ප්‍රශ්නයක් ඇහුණු දැනකදී ලකුණු 5කට 6කට අහන්න පුළුවන් කොටසක් තමයි අවසානයේ අපි කතා කරන්නේ. ප්‍රවණතා. ඒ නිසා ඔය ටික හොඳින් මතක තියාගන්න වෙයි උඹට. අපි ඔතනින් ලෝකේ මානව ජනාවාස ශ්‍රී ලංකාවේ මානව ජනාවාස කියන එකක දෙකම අවසන් කරනවා. ඔබට මේ දක්වා කෙලිච්ච කොටස් වල මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් දැන් අහන්න අවස්ථාවක් දෙනවා පාඩම ඉවර කරලා අලුත් පාඩමට යන්න කලින්. දැන් මේ පාඩමේ ඔයගලන්ට එතකොට මග හැරලා තියෙන්නේ අර මේ පාඩමේ මග හැරලා නේද? නේද? ඔයගලන්ට මග හැරලා තියෙන සම්දපන්දී නාගරිකත්වයේ සම්බන්ධ නාගරිකත්ව ලක්ෂණ හා මට්ටම් කියන කොටස් දෙකේ මුල් ටික තමයි නැති වෙලා තියෙන්නේ නේද මේ පාඩමේ මොකක්වත් අඩපාඩුවක් උනේ නැහැ කියලා මට මතක එහෙම තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් මතක් කරන්න මොන හරි වෙන ගැටලු තියෙනවා නම් විශේෂ කරුණු සම්බන්ධයෙන් නොතේරිච්ච තැන් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා එළුණි ගැටලුවක් නැද්ද? නෑ සර්. නෑනේ. හොඳයි. එහෙමනම් අපි යමු මේ යන්නේ කොහොමද දන්නේ මට අහන්න දරුණා. මොනවාද ගැටලුවක් තියෙනවා අහන්න. නැත්නම් අපි යමු මේ ඊළඟට අපේ අලුත් පාඩමට. හැබැයි අද මේ අලුත් පාඩම පටන් ගන්නේ ප්‍රායෝගික මූලිකය පාඩමක්. ඔයගොල්ලන්ගේ අතට පත් කරලා තියෙනවා නිබන්ධනයක් නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියලා. නේද? නව සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියලා. දැන් මම එදා නොකරපු පන්තිය, ගිය සතියේ ඉරිදා කරන්න තිබිච්ච පන්තිය නොකර අගහරුවා දිනේට පන්තිය දාගන්න පුළුවන්ද 10 මාරේ ඉඳලා 12 මාරකම් කියලා අහලා තමයි පන්තිය දැම්මේ. හරිද? පන්තිය දැම්මේ. එතකොට පස් දෙනාම පුළුවන් කියන පණිවිඩය මට දුන්නා. ඒ නිසා මම ආයි කවුරුත් ගැන හිතුවේ නැහැ. දාගත්ත වෙලාවෙ ස්ථිර කරගෙන වැඩේ පටන් ගත්තා. හැබැයි අද පන්තියේ පස් දෙනාගෙන් තුන් දෙනයි ඉන්නේ. තුන් දෙනෙක්ම නැහැ. හැබැයි ඉතින් මේ පාඩම එහෙම මෙන් ගිහිල්ලා එහෙම මෙන් පැනලා මුල නැතුව අග සම්බන්ධ වෙලා අග නැතුව මුල සම්බන්ධ වෙලා ඊළඟට මැද්දට පැනලා එහෙම කරලා කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. ඒ වගේම තමයි හැමදාම A level paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 3 කොටසේ මේ පාඩමෙන් ප්‍රශ්නයක් තියෙනවාමයි. රචනා ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 15. ඒ වගේම ළමයි බොහොම කැමැත්තෙන් උත්තර ලියන ප්‍රශ්නයක් විදිහට මේක අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මේක හොඳට ඉගෙන ගන්න නම් මුලින් ඉඳලම අඛණ්ඩ සම්බන්ධතාවයක් තියාගන්න වෙනවා. දැන් මෙතන නැති තුන්දරට වෙන පාඩු කොහොම පරිමාණද කියලා මට තේරෙන්නේ නැහැ. වීඩියෝ එකක් ගන්නවානේ කියන දේ හිත හදාගෙන ඒක ලින්ක් එක දානවානේ කියලා හිත හදාගෙන තමයි පාඩම කරන්න වෙන්නේ. සම්බන්ධ නොවීමෙන් සිද්ධ වෙන පාඩුව ඒගොල්ලන්ට විතර දරා ගන්න වෙනවා. හරි? එහෙම නැත්නම් දැන් අපි ජනවාස පාඩම ඉවර කළා. ළමයි ගොඩක් හිතාගෙන වැරදි දෙයක් තමයි නෝට් එක ළඟ තියෙනවා නම් ඇති. පන්තියට ගියත් එකයි නැතත් එකයි කියලා හිතන පිරිසක් ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ ඊයේ දකින්න ඇති.
ඔයගොල්ලෝ ඊයේ දකින්න ඇති ඊයේ දුන්න MCQ පේපර් එකේ ඊයේ දුන්න MCQ පේපර් එකේ ලකුණු 7 8 9 ගත්ත ළමයි හිටියා. සමහරවිට ඔයගොල්ලෝ දකින්න ඇති ලිස්ට් එක මම ඔයගොල්ලන්ගේ group වලට එව්වා. බලන්න ඒකේ ලකුණු 8 9 10 ගත්ත ළමයි කවුද කියලා. සමහරවිට ඔයගොල්ලෝ දන්න අඳුරනා ඉන්නවා. ඒගොල්ලන්ගේ පැමිණීම මම දන්නවා. කොහොමද පන්ති වලට එන්නේ කියලා. නේද? අද આવොත් ඊළඟ දවස් දෙක නැහැ. ආයි එනවා දවසක්. කොහොම ඉන්නවා. ඇයි? හිතේ තියෙනවා මොන කර්මයක් කළාද මන් දන්නේ. නෝට් එක ළඟ තියෙනවා නම් පස්සේ පාඩම් කළා මට මේක ගොඩ දා ගන්න පුළුවන් කියන චේතනාව හිතේ මුල් බැහැගෙන තියෙනවා ගලවලා දාන්න බැරි මට්ටමකට. හරි? එහෙම අයට තමයි ඔය වෙලා තියෙන්නේ. විවිධ හේතු කියනවා. නේද? මේ වෙලාවේ අපි උගන්වගෙන යනවනේ අපි පාඩු කරන්නේ නැහැ ළමයින්ට කාටවත් නේද? පන්තිය කොහොම හරි කරලා ඒ වෙලේ බැයි නම් වෙන වෙලාවක හරි දාගෙන කොහොම හරි කරනවා. හැබැයි ළමයි දැනගන්න ඕනි මේ කරන කැපවීම තුළ මේ ගන්න තියෙන දේ උපරිමයෙන් ගන්න. හැබැයි ඉතින් එහෙම ගන්නේ තාම සුළු ප්‍රමාණයක් කියන එක අපිට පැහැදිලි. හරි? ඒවා අවසාන ප්‍රතිඵලයට බලපාන. ඊයේ හොඳම සාක්ෂි තමයි ඉදිරිපත් වුනේ. නේද? අර දැක්කනේ කලවාණේ කළා මේ ලකුණු ප්‍රශ්න 40යි ලකුණු 40යි 40 38යි ලකුණ. නේද? හැමදාම පන්තියේ ඉන්නවා. මොන ප්‍රශ්නයක්? ඒ ළමයා කොරෝනා පොසිටිව් වුණා. ඒ වෙලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඳගෙනත් පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි. හරි? එහෙම කැපකිරීම කරන්න වෙනවා. එහෙම නැතුව මේක කරන්න බෑ. ළමයට තුමුනේ පැත්තකට දාලා නෝට් ටික පස්සේ ලියාගෙන එකතු කරන මේ වැඩේ කරන්න ගිහින් නෑ. කොල්ලේ. හරි? ලකුණු 40 38යි. එතකොට එහෙම කැපකිරීමක් කරන්න වෙනවා. ඒ වගේ නැතුව ෆෝන් එක කැඩුනා, සිග්නල් නෑ, ලයිට් නෑ නේද? කොහොමම විවිධ දේවල් කියලා මේක මිස් කරගත්තොත් ඒ වෙන පාඩුව නැවත විදිහමන්න බෑ. ඒ නිසා මේ අද නැති තුන් දෙනාට ඒ පාඩුව භුක්ති විඳින්න වෙයි. හරි? හොඳයි. එහෙනම් අපි යමු පාඩමට ටියුට් එක අතර ගන්න නූතන සිතියම් විද්‍යාත්මක ශිල්පකම කියන පාඩමට තමයි යන්න හදන්නේ. හිරුන්ට මොකද උනේ? විනාඩියක් බලමුද? සිග්නල් නැතුව ඇති සර්. ඔව් එහෙම ගැටලුවකුත් තියෙනවනේ අයගම පැත්තේ නේද? විනාඩියක් බලමු ජනනි. හයි සර්. හරි
මොකද ජන මේ හිරුණි උනේ සිග්නල් පොඩ්ඩක් අවුල් නේද? හරි කමක් නෑ අපි හිටිය එනකම් පටන් ගත්තේ නෑ අපි නූතන සිතියම් විද්‍යාව කියන කොටස ආරම්භ කරමු. ටියුට් එක අතර ගන්න කියලා මම කලින් කිව්වා. එතකොට සිතියම් විද්‍යාව කියන දේ පිළිබඳව යම් අවබෝධයක් අපිට තියෙනවා. අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ පළවෙනි පාඩම විදිහට සිතියම් මෙට්‍රික්ස් සිතියම් එහෙම නැත්නම් මූලාක්ෂණ සිතියම් එහෙමත් නැත්නම් පොදුවේ සිතියම් කියන කොටස කතා කරනවා. නේද? සිතියම් නිර්මාණ ඉතිහාසය ගැන දන්නවා. ඊළඟ සිතියම් නිර්මාණ ඉතිහාසයේ ආරම්භයේ ඉඳලා වර්තමානයේ දක්වා විකාශනය වෙනගත් අවස්ථා ටික අපි දන්නවා. එතකොට අපිට පැහැදිලි ඉස්සර ඉඳලම මිනිස්සු සිතියම් නිර්මාණ කරන්නේ නියැලිලා තියෙනවා. එතෙන්දී මේ ප්‍රායෝගික ක්‍රම ශිල්පයක් විදිහට භූගෝල විද්‍යාඥයෝ සිතියම් පාවිච්චි කරලා තියෙනවා. නේද? භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ යම් දවසකද එදා ඉඳලම අද දක්වාම ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් විදිහට සිතියම් පාවිච්චි කරලා කියලා අපි කියලා තියෙනවා. ඒ වගේම තමයි අපි එතෙන්දී කියලා තියෙනවා විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වීමත් එක්ක ලෝකේ තාක්ෂණික විපරිණාමයකට ග්‍රහණය වීමත් එක්ක මේ ක්‍රම ශිල්ප සමහර ඒවා නවීකරණය වුණා. නේද? භූගෝල විද්‍යාවේ භාවිතා වන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප නවීකරණය වුණා කියවනේ. ඒ කියන අවස්ථාවලදී අපි උදාහරණයක් අරගෙන තියෙනවා. මේ සිතියම් කියන දේත් නවීකරණය වෙලා තියෙනවා. නේද? සිතියම් නිර්මාණය කිරීමේ ක්‍රමවේද අලුත් වෙලා තියෙනවා. ඒතර මේ කතා කරන්න හදන්නේ එහෙම හඳුන්වා දීමක් කරපු ඒ අවස්ථාව පිළිබඳ දීර්ඝ කතාවක්. ඒ කියන්නේ සිතියම් නිර්මාණය කරන ක්‍රියාවලිය නවීකරණය වෙච්ච අවස්ථාවක් පිළිබඳව දීර්ඝව කතා බහ කරන්න හදනවා. එතකොට අපි දන්නවා අතීතයේ ඉඳලම මිනිස්සු විවිධ අරමුණින් යුක්තව සිතියම් නිර්මාණය කළා. හැබැයි මේ සිතියම් නිර්මාණය කළේ කොහොමද? භූමිය මැනලා. ඒ කියන්නේ ශේෂ්ත්‍රගත මිනුම් කටයුතු කරලා ලබාගත් දත්ත තොරතුරු මත පදනම් වෙලා අතින් තමයි සිතියම් මැන්දේ. නේද? හස්තික සිතියම් නිර්මාණ කරන්නේ කියලා තමයි මේකට කියන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. භූමිය මැනලා ලබාගත් තොරතුරු කඩදාසි තලයක් මත නිරූපණය කරලා සිතියමක් නිර්මාණය කළා. ඒක හස්තික සිතියම් නිර්මාණ. ඕක තමයි දීර්ඝ කාලයක් මිනිස්සු කරගෙන ආවේ. හැබැයි අපි දන්නවා ගුවන් යාන නිෂ්පාදනය කිරීම. ඊළඟට කැමරාව නිෂ්පාදනය කිරීම. මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීම වගේ දේවල් එක්ක විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙලා අපි දන්නවා මේ බිම්මැනුම් කටයුතු වලට තිබිච්ච තැන අහිමි වෙලා තියෙනවා. නේද? ශාස්ත්‍රීය බිම්මැනුම් වලට වඩා අද අපිට පේනවා බිම්මැනුම් කටයුතු සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරනවා. සමහරවිට ඩ්‍රෝන යාත්‍රා යවල ඡායාරූප ගන්නවා. ඡායාරූපය අරගෙන ඒක පාවිච්චි කරලා සිතියම් හොදින අවස්ථා තියෙනවා. සමහරවිට ගුවන් යානයේ යවල ගුවන් යානයේ සවි කරපු සංවේදී කැමරාවකින් පොළවේ අවශ්‍ය කොටසක තොරතුරු ගන්න ඡායාරූපයක් ගන්නවා. ගුවන් ඡායාරූපකරණය කියලා අපි ඒකට කියනවා. නේද? ඒ වගේම තමයි සමහරලාට එහෙම ගුවන් යානයකින් ගන්න පුළුවන් යම් උස පරාසයක ඉඳලා. එතකොට අහු වෙන්නේ පොළොව තලයේ පොඩි ප්‍රමාණයක්. කැමරා කාචයට අහු වෙන්නේ පොඩ්ඩයි. හැබැයි ඊටත් තියෙනවා. අභ්‍යවකාශය අපි දන්නවා චන්ද්‍රිකා රඳවල දෙනවා කිලෝමීටර් 36000 කිලෝමීටර් 20000 26000 වගේ උස මට්ටම් වලින් තමයි චන්ද්‍රිකා තියෙන්නේ. ඒ චන්ද්‍රිකාවල තියෙන ඉතා අධි සංවේදී කැමරා පාවිච්චි කරලා පොළොව තලයේ ඡායාරූප ගන්න පුළුවන්. අපි ඒක කියනවා චන්ද්‍රිකා ඡායාරූපකරණය. දැන් එතෙන්දී අපි දන්නවා අර ගුවන් ඡායාරූපයකට වඩා ලොකු අපසරයක් චන්ද්‍රිකා ඡායාරූපයකට අහු වෙනවා. නේද? අහු වෙනවා. ඒ වගේම තමයි පොළොවේ තියෙන යථා වර්ණ වලින් සැබෑ වර්ණ වලින් මේ ඡායාරූපය ගන්නත් පුළුවන්. ඒ වගේ ක්‍රම දියුණු වෙනකොට මිනිස්සු අර උපකරණ කට්ටල අරගෙන කැලෑවල් වල රිංගගෙන නේද? භූමිය මනින් කටයුතු වලට යන්නේ නැහැ. ඒව පැත්තකට දාලා අද වෙනකොට අර නවීන තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා දත්ත තොරතුරු එකතු කරගෙන ඒ එකතු කරගෙන දත්ත ටික දියුණු ක්‍රම ශිල්ප පාවිච්චි කරලා එකතු කරනවා වගේම තමයි ඒවා තමයි කෙලින්ම පරිගණකයට යවන්නේ. අතින් ඉස්සලා සිටියන්නේ දැන් අතින් සිටියම දෙන්නේ නැහැ. ඒ එකතු කරගෙන දත්ත ටික පරිගණකගත කරලා පරිගණකයේ හරහා තමයි අලුත් සිතියම නිර්මාණය කරන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ නූතන සිතියම් විද්‍යාව. කලින් කොහොමද කළේ? භූමිය මිනුම් කළා ලබා ගන්න දත්ත තොරතුරු පාවිච්චි කරලා අතින් සිතියම් මැන්දා. දැන් එක කරනවා නවීන තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරලා දත්ත තොරතුරු එකතු කරලා ඒව පරිගණකගත කරලා පරිගණකයෙන් තමයි අද සිතියම් හදන්නේ. ඒ නිසා තමයි ඔයගොල්ලෝගේ සිලබස් එකේ ඔයගොල්ලන්ට සිතියම් අඳින්න නැත්තේ. සිතියම් අද අතින් ඇඳලා වැඩන්නේ නේද? තාක්ෂණය ඇවිල්ලා ඉවරයි. ඒ නිසා GPS GIS වගේ තාක්ෂණික ක්‍රමවේද අද පාවිච්චි වෙනවා. ඉතින් එහෙම පාවිච්චි වෙන වටපිටාවක් තුළ ළමයින්ට සිතියම් අතින් අඳින්න උගන්වන එකේ තේරුමක් නැහැ. ඒ නිසා සිතියම් අඳින්න නැහැ. ඒ නිසා තමයි භූගෝල විද්‍යාව විෂය අද ලේසි වෙලා තියෙන්නේ. අපි ඇඳපු අපි විභාග ලියපු කාලේ සිතියමක් අඳින්න තිබුණා අපිට දිග විස්තරයක් දිහා බලන්න. පේපර් එකේ පිටු දෙකක් විතර ඉන්නේ විස්තරේ. ඉතින් හිතා ගන්නකො පළවෙනි පේපර් එකේ පිටු ගාන කීයද කියලා. පිටු 8ක 10ක විතර පේපර් එකක් හම්බෙන්නේ අපිට. ඇයි?
අර විස්තරේ කියෝ ඒකේ තියෙන තොරතුරු බලාගෙන ඒ අදාළ කොලයක් මත සම්පූර්ණ සිටීම අඳින්න ඕනේ. එහෙම ක්‍රමයකුත් තිබුණා. දැන් ඔයගොල්ලන්ට ඒව නෑ. ඒ අතින් ඔයගොල්ලෝ වාසනාවන්තයි. නේද? එහෙම නෑ මේ තාක්ෂණික දියුණුවත් එක්ක. එතකොට ළමයි මේ නූතන සිතියම් විද්‍යාව කියලා කියන්නේ උන්නෝකට. මෙන්න මේ නවීන තාක්ෂණික ශිල්පියම වෙලම් පාවිච්චි කරලා සිතියම් නිර්මාණය කිරීමේ කටයුත්ත තමයි නූතන සිතියම් විද්‍යාවේ ප්‍රමුඛ කාර්යය වෙන්නේ. හැබැයි මතක තියාගන්න මෙන්න මේක. ඒක විතරක්ම නෙමෙයි. ඉස්සර සිතියම් හන්ද එකේදී කලේ සිතියම් අඳින එක විතරයි නේද? භූමිය මැනලා ගත්ත තොරතුරු පාවිච්චි කරලා පරිමාණානුකූලව සිතියම් තලයක් මත ඊයදාන තොරතුරු නිරූපණය කරලා සිතියමක් ගන්න. එතන ඇඳ වැඩේ විතරමයි දෙන්නේ. නේද? හැබැයි මේ නූතන සිතියම් විද්‍යාවේදී අර කියපු ක්‍රම ශිල්ප වලින් බැහැර වෙලා අලුත් ක්‍රම වලට තොරතුරු එකතු කරගෙන ඒවා පරිගණකගත කරලා සිතියම පරිගණකයෙන් අඳ ගන්න පුළුවන් තමයි පරිගණක ආශ්‍රිත සිතියමක් නිර්මාණය වෙනවා වගේම තමයි අවශ්‍ය නම් පරිගණකේ පාවිච්චි කළාම ඒ සිතියම විශ්ලේෂණය කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේපර් එකේ විභාගෙදී සිතියම් කැලලක් දීලා ඒකේ තියෙන යම් දෙයක් ගැන ඔයගොල්ලන්ගේ විස්තරයක් ඉල්ලනවා. විවරණයක් ඉල්ලනවා. ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා කියනවා. නේද? ඒ වැඩේ අද පරිගණකයෙන් කරන්න පුළුවන්. සිතියම් විශ්ලේෂණය කිරීමේ කාර්ය කරන්න පුළුවන්. එහෙනම් නූතන සිතියම් විද්‍යාව කියන්නේ හොඳට මතක තියාගන්න සිතියම් නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. ඒ නිර්මාණය කරන ලද සිතියම් ඒ අවස්ථාවේදීම විස්තර කිරීම, විවරණය කිරීම, විශ්ලේෂණය කිරීමත් පරිගණකයෙන් කරන්න පුළුවන්. එහෙනම් නූතන සිතියම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි. නේද? නූතන සිතියම් විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. අපි පොඩි හැඳින්වීමක් තියනවා කියලා බලමු. සිතියම් විද්‍යාව භූගෝල විද්‍යාවට ආගන්තුක වූවක් නෙවෙයි. ආරම්භ වෙච්ච මුල්දායි නම් පටන් අරගෙන පාවිච්චි වෙනවා කියලා කිව්වනේ. නොවේ. එසේ වුවද භූගෝල විද්‍යාව විෂය ආරම්භයේ පටන් මේ දක්වාම එකසේ භාවිත වන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක් වශයෙන් සිතියම් විද්‍යාව හඳුනාගත හැකිය. නමුත් නූතන තාක්ෂණික දියුණුවත් සමග සිතියම් විද්‍යාව නව මාවතකට යොමු වී තිබේ. එබැවින් වර්තමානයේ වන විට අතීතයට සාපේක්ෂව සිතියම් විද්‍යාව තුළ භාවිත කරන ක්‍රම ශිල්පවල වෙනසක් අත්විඳින්නට හැකි වී ඇත. ඒ නිසා සාම්ප්‍රදායික සිතියම් විද්‍යාවට වඩා වෙනස් වූ නව මුහුණුවරක් ගත් සිතියම් විද්‍යාවක් වර්තමාන භූගෝල විද්‍යාඥයා පරිහරණය කරමින් සිටී. එය නූතන සිතියම් විද්‍යාව ලෙස හැඳින්වේ. අර මුල් අවදිවල භාවිතා කරපු ක්‍රම ශිල්ප වලින් බැහැර වෙලා එය පොඩ්ඩක් පැත්තක තියලා අලුත් ක්‍රම ශිල්ප පාවිච්චි කරලා සිතියම් නිර්මාණය කිරීම කරනවා. එහෙම නැතුව සිතියම් කියන දෙයට අලුත්ම දෙයක් එකතු වෙලා නැහැ. නේද? සිතියම් නිර්මාණය කිරීම ඉදත් කළා අදත් කරනවා. ඒ කාලේ එහෙමමයි. හැබැයි කරන ක්‍රමය තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒකයි මේ නූතන සිතියම් විද්‍යාවයි සාම්ප්‍රදායික සිතියම් විද්‍යාවයි අතර වෙනස. එදත් සිතියම් යන්න අදත් සිතියම් යන්න. හැබැයි එදා යන්න ක්‍රමයට නෙමෙයි අදත්. මොකයි වෙනස? හරි? හොඳයි. එහෙනම් නූතන සිතියම් විද්‍යාව යන කුමක්ද කියලා අහනවා. නූතන සිතියම් විද්‍යාව කියලා කියන්නේ හොඳට හයින මම දෙපාරක් තුන් පාරක් කියනවා ඔබට මතකින් කියන්න වෙනවා. හරි? නූතන සිතියම් විද්‍යාව කියලා කියන්නේ නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින්. මොනවද? අලුත් තාක්ෂණික ශිල්පීය ක්‍රම වේද පාවිච්චි කරලා. මොනවද? පරිගණකය. නේද? ගුවන් චාරුපකරණය, චන්ද්‍රිකා චාරුපකරණය, ඩ්‍රෝන තාක්ෂණය. නේද? මේ වගේ දේවල්. නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් සිතියම් නිර්මාණය කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, ඇතුළත් වූ සිතියම් නිර්මාණකරණය නූතන සිතියම් විද්‍යාව නමින් හැඳින්වේ. අන්න මම ආයි කියනවා නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් සිතියම් නිර්මාණය කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, ඇතුළත් වූ සිතියම් නිර්මාණකරණය නූතන සිතියම් විද්‍යාව නමින් හැඳින්වේ. ඔන්න බලන්න එනවා කියලා තියෙන්නේ මොකද්ද? අලුත් උපකරණ පාවිච්චි කරලා දත්ත තොරතුරු එකතු කරගෙන සිතියම් නිර්මාණය කිරීමේ වැඩේ, ඒවා විශ්ලේෂණය කිරීමේ වැඩේ කියන වැඩ දෙකම කරන විද්‍යාව තමයි නූතන සිතියම් විද්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? ආයි කියන්න නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් සිතියම් නිර්මාණය කිරීමත්, ඒවා විශ්ලේෂණය කිරීමත් යන ද්විත්ව කාර්යයන් නූතන සිතියම් විද්‍යාව නමින් හැඳින්වේ. එහෙනම් අපි පහළ තියෙන ඉඩක් එකේ නූතන සිතියම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. එහෙනම් නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින් සිතියම් නිර්මාණය කිරීම, නව තාක්ෂණික ශිල්පීය මෙවලම් භාවිත කරමින්
සිතියම් නිර්මාණය කිරීමත් ඒවා විශ්ලේෂණය කිරීමත් යන දිත්ත කාර්යයන් මත පදනම් වූ සිතියම් නිර්මාණකරණය දිත්ත කාර්යයන් මත පදනම් වූ සිතියම් නිර්මාණකරණය නූතන සිතියම් විද්‍යාව නමින් හැඳින්වේ. නූතන සිතියම් විද්‍යාව නමින් හැඳින්වේ. හොඳයි. දැන් එතකොට අර සාම්ප්‍රදායිකව තිබුණු සිතියම් විද්‍යාවේ හැටි ඔබ දන්නවා නේද? භූමිය මැනලා මිනිස්සු දාලා උපකරණ පාවිච්චි කරලා දත්තතොරතුරු එකතු කරගෙන ඒවා කාර්යාලයකට ඇවිල්ලා ඒවා සිතියම් පත්‍රයක් මත නිරූපණය කළා තමයි එදා සිතියම් යන්නේ. එතකොට ඒ සිතියම් විද්‍යාවෙන් බැහැර වෙලා මේ අලුත් සිතියම් විද්‍යාවක් බිහි කරගන්න හේතු වෙච්ච කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ලෝකේ නිර්මාණය වෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය කියලා එකක්. භූගෝලීය තොරතුරු පද්ධතිය. මෙයාට කියනවා අපි geographical information system. geographical information system. ඔකේ උන්නේ වචන තුනේ මුල අකුරු තුන. මෙන්න මේ තුන් දෙනා අරගෙන මේකට නමක් හදලා දෙනවා කෙටි නමක් කවුද? GIS. හරි GIS. මෙන්න ඔය නූතන සිතියම් විද්‍යාව කියන කෙනා නිර්මාණය වෙන බලපාපු ප්‍රධානම සාධකය. භූගෝලීය තොරතුරු පද්ධතියක් ලෝකේ නිර්මාණය වුණා. හරි? දෙවැනි කාරණය තමයි ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. අපි ඒකට කියනවා global position system. මේකෙත් මෙන්න මේ මුල වචන තුනේ මේ මුල අකුරු අරගෙන ඒකටත් නමක් හදලා දෙනවා කෙටි නමක් GPS. මේක ඔයගොල්ලෝ දන්නවා. අහලා ඇති. GPS. අන්න දෙවෙනි සාධකේ. නූතන සිතියම් විද්‍යාවක් ලෝකේ නිර්මාණය වෙන්න බලපාවේ දෙවෙනි කාරණය තමයි GPS පද්ධතිය නිර්මාණය වෙන්නේ. තුන්වෙනි සාධකය තමයි ලෝකයේ නූතන සිතියම් විද්‍යාව කරා ඇදගෙන යන්න බලපාව තුන්වෙනි සාධකය දුරස්ථ සංවේදී ශිල්පීයකම දියුණු වීම. හරි දුරස්ථ සංවේදී ශිල්පීයකම. දුරස්ථ සංවේදී කියලා ලියා ගන්න කොහොමද දැනට? හරි. ඒකට කියනවා remote sensing. හරි. මෙන්න මේ remote sensing කියන එකේ මුල් අකුරු දෙක අරගෙන කෙටි නමක් හදලා තියෙනවා RS. එහෙනම් ඔබට මෙතනින් ඉදිරියට මේ සාධක තුන කියවෙන්නේ මේ නම් වලින්. GIS අනිත් එක නා GPS අනිත් එක නා RS. හරි? දැන් RS කිව්වහම අමුතු විදිහට බලන්න බෑ. ඒ කියන්නේ remote sensing කියන එක දුරස්ථ සංවේදී කියන එකයි මේ කියන්නේ. එහෙනම් ඔන්න මෙන්න මේ තුන් දෙනා නිර්මාණය වීමේ අන්තිම ප්‍රතිඵලය තමයි කවුද? මෙන්න මේක. මොකද්ද? නූතන සිතියම් විද්‍යාව නිර්මාණය වීම. නූතන සිතියම් විද්‍යාව නිර්මාණය වීම කියන ප්‍රතිඵලයට උනේ මේ තුන් දෙනාගේ බිහිවීම නිසා. හොඳයි. එහෙනම් පහළ තියෙනවා මෙන්න මෙහෙම නූතන සිතියම් විද්‍යාවේ වර්ධනයට ඉවහල් වූ සාධක තුනකි. අපි දැන් දන්නවා සාධක තුන. ලියමු සාධක තුන. මෙන්න තියෙනවා ඉංග්‍රීසි නමුත් එක්කම. ඒ ටිකත් එක්කම ලිව්වනම් හොඳයි. භූගෝලීය තොරතුරු පද්ධතිය. කෙටි නම අනිවාර්යෙන්ම ඕනේ. ස්කේපේ අනිවාර්යෙන්ම ඕනේ. ඒකේ තේරුමක් ලිව්වොත් හොඳයි. ඉතින් තියෙනවා විදිය බලලා ලියන්න.
එවනම් මම හිතනවා කාලය ප්‍රමාණවත් කියලා මේ අවස්ථාව තුළ ලියන්න දුන්න කාලය ඇති නේද? හොඳයි. එහෙමනම් ඊළඟට ටියුට් එකේ ඉදිරිපත් කරලා දෙන මේ භූගෝලික දැන් අපේ මුළු පාඩමම යන්නේ මෙන්න මේ තුන් දෙනා ගැන. හරි? අපේ මුළු පාඩමම නව සිතියම් විද්‍යාව කියන කොටසේ සම්පූර්ණව කතා කරන්නේ මෙන්න මේ තුන් දෙනා ගැන දීර්ඝව. හරි සියලුම කාරණා කතා බහ කරනවා. ඒ අරගෙන තමයි පාඩම හැදලා තියෙන්නේ. අපි එතකොට භූගෝලික තොරතුරු පද්ධතිය කියන එක නම් පිළිබඳව තමයි මුලින්ම කතා කරන්නේ. ඊළඟට අපි GPS ගැන කතා කරනවා. අන්තිමට අපි දුරස් සංවේදී ශිල්පීකම ගැන කතා බහ කිරීම කරනවා. ඒක මතක තියාගන්න මෙන්න මේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය GPS සහ RS කියන දෙන්න වැදගත් වෙන්නේ මෙන්න මේ පද්ධතියට අවශ්‍ය කරන දත්ත ටික සපයන්න. සිතියමක් අඳින්නේ මේකෙන්නේ. සිතියමක් නිර්මාණය කිරීම කරන්නේ මේකේ. ඒතර මේ නිර්මාණයට අවශ්‍ය කරන දත්ත ටික හොයාගන්න නෙමෙයි දෙන්න හරහා. දැන් ඔබට සම්බන්ධතාව පැහැදිලි වෙන්න ඇති. මේක අවබෝධයක් නැතුව මේ තුන්දෙනා ගැන වෙනම කතා කළා කියලා බලක් නැහැ. ඒ නිසා තමයි මම පැහැදිලි කිරීම කළේ සිතියමක් නිර්මාණය කිරීම කරන්නේ මේ හරහා. ඒකට අවශ්‍ය කරන දත්ත ටික කාවත් දාන්න දත්ත ටික ඇතුළත් කරන්න උපකාරී වෙන්නේ GPS සහ RS කියන දෙන්න. අපි එනම් පාඩමේ මාතෘකාවට ගන්නවා පළවෙනි එක කෙනා භූගෝලීය තොරතුරු පද්ධතිය. දැන් එතන තියෙනවා ඡේද 4ක පාඩයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ පාඩය ඔබ කියවන්න භූගෝලීය තොරතුරු පද්ධතිය කියන ඒකකය ලෝකේ නිර්මාණය වුණේ කොහොමද කියන එක පිළිබඳව ඔබ දැන් කෝඩ් ලබා ගන්න පුළුවන්. හරිද? භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක ලෝකේ නිර්මාණය වුණේ කොහොමද කියන එක ඔබට යම් අවබෝධයක් ගන්න හොඳ පාඩයක් තමයි මේ ඉදිරිපත් කරලා දෙන්නේ. මම ඒ ගැන වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ. ඔයගලන්ට නිහඬ කියවීම හරහා යම් අවබෝධයක් ගන්න අවස්ථාව දෙනවා ඒ කොටසේ. පළවෙනි පේජ් එකේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එකේ නිර්මාණකාරය ගැන කියවෙන ඡේද ටික 4ක් තියෙනවා. ඒක කියව ගන්න. හැබැයි පළවෙනි පේජ් එකේ ඉලක්ක දෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය යනු කියලා මාතෘකාවක් පටන් ගන්න. මම එතනින් ඉස්සරහට යනවා. හොඳයි. ඒතර මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ මොකක්ද කියලා අපි බලමු ඉස්සෙල්ලා. මේක පද්ධතියක්. දැන් පද්ධතියක් කියවම මේකේ සංරචක තියෙන්නේ නේද? පද්ධතියක් කියන එක ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවා. පද්ධතියක් වුණාම සංරචක තියෙනවා. ඒ වගේ මේ සංරචක අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒ අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක වෙන්න කිසියම් ශක්ති මූලාශ්‍රයක් තියෙනවා. ඔය ටික දන්න ඕනේ. නේද? ඔය ටික පිළිබඳව යම් අවබෝධයක් වලට තියෙනවා. ඒතර මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ අපි මේකෙදි කරන්නේ සිතියමක් නිර්මාණය කිරීම හා විශ්ලේෂණය කිරීමනේ. නේද? නූතන සිතියම් විද්‍යාවේදී කරන්නේ සිතියමක් නිර්මාණය කිරීම හා විශ්ලේෂණය කිරීම. එතකොට මේකෙදි මේ පද්ධතියට පාවිච්චි කරන කාර්යයන් කීපයක් තියෙනවා. ඒ වගේම තමයි මේ කාර්යයන් ටික කරගන්න අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරන ක්‍රම කීපයකුත් තියෙනවා. හරි? ඔන්න ඔය ටික එකතු වෙච්ච අවස්ථාවක් ගැන තමයි මේ කතා කරන්න දන්නේ. අපි බලමු සිතියමකදී අපි කරන්නේ ඉදිරිපත් කරලා තියෙන මොනවා සම්බන්ධ දත්තද? සිතියමකින් අපි ඉදිරිපත් කරලා තියෙන මොනවා සම්බන්ධ දත්තද? PTM පිළිබඳ දත්ත. නේද? PTM පිළිබඳ දත්ත. එතකොට නූතන සිතියම් විද්‍යාවදී කියලා වෙනසක් නැහැ. අපි මේ පද්ධතියට ඇතුළත් කරන්නේ PTM පිළිබඳ වූ දත්ත. මේ පෘථිවි තලයේ මත පිට කිසියම් වූ කොටසක අන්තර්ගත වන භෞතික මානව කියන භූදර්ශනයේ තියෙන PTM පිළිබඳ තොරතුරු තමයි මේකට ඇතුළත් කරන්නේ. එහෙනම් ඔන්න බලන්න PTM පිළිබඳ දත්ත ඇතුළත් කිරීම. හරි? දත්ත ඇතුළත් කරනවා. හරි? දත්ත ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරලා නිකන් තියන්නේ නැහැ. දත්ත ඇතුළත් කරපු දත්ත අවශ්‍ය නම් නැවත ලබා ගන්නත් පුළුවන්. PTM පිළිබඳ දත්ත ඇතුළත් කිරීම මෙහෙවීම. හරි? නැවත ලබා ගැනීම කියලා ලියමුකෝ අපි. ඕනනම් අපව ගන්නත් පුළුවන්. නැවත ලබා ගැනීම. එහෙම නැත්නම් අපි කිසියම් අරමුණක් වෙනුවෙන් මේ ටික මෙහෙවනවා. හරි? මෙහෙවීම. ක්‍රියාවලිය තුනයි. මෙහෙවුවාට පස්සේ මොන හරි දෙයක් වෙනුවෙන් මෙහෙවුවාට පස්සේ ඒක තිබිච්ච தත්ත්වය වෙනස් වෙනවනේ. නේද? ඒකට අපිට අලුත් ප්‍රතිඵලයක් වෙනවා. එහෙනම් ඔන්න දත්ත ඇතුළත් කළා. දත්ත නැවත ඕන ලබා ගන්න පුළුවන්. එහෙම නොකළොත් දත්ත ටික මෙහෙවීම කරනවා. දත්ත ඇතුළත් කිරීම නැවත ලබා ගැනීම මෙහෙවීම හා ප්‍රතිඵලයක් එනවා කියන්නේ. ප්‍රතිඵලය ඊළඟට මොකද කරන්නේ? ප්‍රදර්ශනය කරනවා. පේන්න තියෙන දේ අනිත් පැත්තට පෙන්නනවා. ප්‍රතිඵල ප්‍රදර්ශනය. එහෙනම් මෙන්න මේ කාර්යයන් ටික කරගන්න තමයි මේ පද්ධතිය නිර්මාණය කරන්නේ. PTM පිළිබඳ දත්ත ඇතුළත් කරන්න, අවශ්‍ය නම් නැවත ලබා ගන්න, ලබා නොගත්තොත් මෙහෙයවීමක් කරන්න,
මෙහෙවීම කළාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය පෙන්වන්න ප්‍රදර්ශනය කරන්න. හරි හදාගත්ත පද්ධතියට භූගෝලීය තොරතුරු පද්ධතිය කියලා කියනවා. එතකොට මේ පද්ධතිය හදාගෙන තියෙන්නේ මොනවයින්ද? දැන් මේ තියෙන පද්ධතියෙන් ගන්න කාර්යයන් ටික මොනවද මේ ටික හදාගෙන තියෙන්නේ? හදාගෙන තියෙන්නේ මෙන්න මේ දේ. එකක් තමයි දෘඩාංග ටිකක් තියෙනවා. දෘඩාංග මොනවද කියලා හිතන්න එපා දැන් නේ. මම පස්සේ කියන්නම්. දෘඩාංග. ඊළඟට තියෙනවා මෘදුකාංග. මෘදුකාංග. දැන් මෘදුකාංග කියවනම් මතක් වෙනටක් ගන්නවා. එහෙනම් මේ පරිගණක සම්බන්ධ ඒවා තමයි මේ කියන්නේ. හරි දෘඩාංග, මෘදුකාංග. ඊළඟට භූගෝලීය දත්ත. මම කෙටි කරලා දත්ත කියලා ලියා ගන්නවා. හරි? දත්ත සහ භාවිත කරන්න. පුද්ගලයෙක්ින් නොනේ මේක පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ. භාවිත කරන්න. මෙන්න මේ කියන සංරචක ටික යොදාගෙන මොනවාද සංරචක? දෘඩාංග, මෘදුකාංග, භූගෝලීය දත්ත භාවිත කරන්න. කියන සංරචක ටික යොදාගෙන මෙන්න මේ කියපු කාර්යයන් ටික කරගන්න. මොනවද කාර්යයන්? PTM වල දත්ත ඇතුළත් කිරීමට, නැවත ලබා ගැනීමට, මෙහෙයවීමට හා ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට අදාළව නිර්මාණය කරගන්නා වූ පද්ධතිය තමයි අපි කියන්නේ මොකක්ද කියලා? භූගෝලීය තොරතුරු පද්ධතිය. භූගෝලීය තොරතුරු පද්ධතිය. එහෙනම් ඔන්න භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක නිර්වචනය කරන්න අවශ්‍ය කරන අඩුම කුළුම ටික බෝඩ් එකේ ඉල්ලලා තියෙනවා. දැන් අපි නිර්වචනය කිරීම කරමු. ආයිද පිහිටීම පිළිබඳ නැත්නම් පිහිටීම් පිළිබඳ දත්ත ඇතුළත් කිරීම, නැවත ලබා ගැනීම, මෙහෙයවීම හා ප්‍රතිඵල ප්‍රදර්ශනයට අදාළ මේ දෙක සම්බන්ධ කරන්නේ එහෙමයි. අදාළ දෘඩාංග, මෘදුකාංග, භූගෝලීය දත්ත හා භාවිත කරන්නා යන සංරචක ඒක රාශී කරමින් නිර්මාණය කරන ලද පද්ධතිය භූගෝලීය තොරතුරු පද්ධතිය නමින් හැඳින්වේ. ආයි කියන්නම් පිහිටීම් පිළිබඳ දත්ත ඇතුළත් කිරීම, නැවත ලබා ගැනීම, මෙහෙයවීම හා ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීම යන කාර්යයන්ට අදාළව දෘඩාංග, මෘදුකාංග, භූගෝලීය දත්ත හා භාවිත කරන්නා යන සංරචක එකතුවෙන් නිර්මාණය කරගත්තා වූ පද්ධතිය භූගෝලීය තොරතුරු පද්ධතියයි. එහෙනම් අන්‍යහා තියෙනවා හිසිට නිර්වචනය ලියන්න. අපි ලියමු. දැන් මට පොඩ්ඩක් කියලා ලියන්න කලින් මේක තේරුණාද කියලා දෙන්නම්. හරි එහෙනම් අපි ලියමු. ලියන්න. පිහිටීම් පිළිබඳ දත්ත හා තොරතුරු ගබඩා කිරීම. දත්ත හා තොරතුරු ගබඩා කිරීම. නැවත ලබා ගැනීම. මෙහෙයවීම හා ප්‍රතිඵල ප්‍රදර්ශනයට අදාළ දෘඩාංග, මෘදුකාංග හා භූගෝලීය දත්ත යොදාගෙන සකස් කරන මෙහෙයුම් පද්ධතිය සර් භාවිතා කරන්න නැද්ද? ඒක දාන්නේ නැහැ පුතේ. උතෙන්දී නිර්වචනයට දාන්නේ නැහැ. භාවිත කරන්න අවශ්‍යයි. නිකම් පද්ධතියක් ක්‍රියාත්මක තත්ත්වයටපත් වෙන්නේ නැහැ නේ. මේ ඔක්කොම අවිඥානික දේවල් නේ. දත්ත ඊළඟට දෘඩාංග, මෘදුකාංග ඔය ටික ඔක්කොම නේද? සවිඥානික පුද්ගලයෙක් ඉන්න ඕනේ. නමුත් අපි නිර්වචනයට ඇතුළත් කරන්නේ නැහැ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එකට මේ භාවිත කරන්න. හරි? අදාළව යොදාගෙන සකස් කරන මෙහෙයුම් පද්ධතිය භූගෝලීය තොරතුරු පද්ධතිය නමින් හැඳින්වේ. දැන් අපි මේ නිරපේක්ෂ නිර්වචනයක් කියන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක ගැන.
ඒ නිසා තමයි අර පාවිච්චි කරන්න පුද්ගලයා කියන එක නෑ අතුලත් කලේ නැත්තේ. මෙහෙම පද්ධතිය භූගෝලීය තොරතුරු පද්ධතිය නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් අපිට නවසිතියම් විද්‍යාවක් නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධානම කාරණේ අපි නිර්වචනය කරගත්තා. මොකක්ද භූගෝලීය තොරතුරු පද්ධතිය. පිහිටීම් පිළිබඳ දත්ත ඇතුළත් කිරීම, නැවත ලබා ගැනීම, මෙහෙයවීම හා ප්‍රතිඵල ප්‍රදර්ශනය කියන කාර්යයන් ටික කරගන්න දෘඩාංග මෘදුකාංග භූගෝලීය දත්ත කියලා ප්‍රධාන සංරචක තුනක් එකතු කරගෙන නැත්නම් මෙවලම් තුනක් එකතු කරගෙන හදාගත්ත පද්ධතියකට මෙහෙයුම් පද්ධතියකට තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ. එතකොට අද වෙනකොට අපිට පේනවා හස්තික සිතියම් නිර්මාණකරණයක් ඇත්තෙම නෑනේ. නේද? හස්තික සිතියම් නිර්මාණකරණයක් ඇත්තෙම නෑ. ඇයි ඇත්තෙම නෑ කියලා කියන්නේ? මේක ඉතාම ජනප්‍රිය පද්ධතියක් බවට පත් වෙලා. මොකද්ද? නූතන සිතියම් විද්‍යාව යටතේ කතා බහ කරන මේ නව සිතියම් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක ලෝකෙ ඉතා ජනප්‍රිය වෙලා. ඒසාර පරණ සිතියම් විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරන්නේ නැහැ මිනිස්සු අද. අද පාවිච්චි කරන්නේ මේ අලුත් සිතියම් විද්‍යා ක්‍රම ශිල්පය වන භූගෝලීය තොරතුරු පද්ධතිය. එහෙනම් අපි බලමු ඊළඟට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය මේ තරම්ම ජනප්‍රිය වෙන්න, එහෙම නැත්නම් වර්ධනය වෙන්න බලපාපු සාධක මොනවද කියන කාරණේ. හරි බලපාපු සාධක මොනවද කියන කාරණේ තමයි බලන්න හදන්නේ. හොඳයි මම ඔයගලන්ට ස්ක්‍රීන් එකක් ෂෙයා කරනවා. හොඳයි පේනව නේද? භූගෝලීය තොරතුරු පද්ධතිය වර්ධනය පද්ධතියේ වැදගත්කම වර්ධනය වෙන්න බලපෑ සාධක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි බලන්න පළවෙනි කාරණේ කියලා. දැන් අපි මේවා සමහර දේවල් ප්‍රායෝගිකව බලන්න ඕනි කොහොමද කරන්නේ කියලා. හරි? එක අවකාශීය හා අවකාශීය නොවන දත්ත භාවිත කළ හැකි වීම. අවකාශීය සහ අවකාශීය නොවන දත්ත භාවිත කළ හැකි වීම කියන කාරණේ කියනවා. එතකොට බලන්න පැරණි සිතියම් විද්‍යාව හස්තික සිතියම් නිර්මාණය කරන එක හිතන්නකො. සිතියමක් අපි අඳිනවා. භූමිය මැනලා ගත්ත තොරතුරු වලින් සිතියමක් අඳිනවා. මෙන්න පාරක් මේකට සම්බන්ධ වෙන තව පාරක් මෙහෙන් තියෙනවා. වී වගා බිම් තියෙනවා, රබර් වගා බිම් තියෙනවා, ජනාවාස තියෙනවා නේද? කොට නැගිලි තියෙනවා, ඊළඟට ඇල මාර්ගයක් තියෙනවා. හරි? ඊළඟට දුම්රිය මාර්ගයකුත් මේ හරහා එනවා. ඔහොම තියෙනවා. හරි ඔන්න සිතියමක් ඇඳලා. සිතියමක් ඇඳලා. එතකොට මේ සිතියමේ අපි මේ දක්වලා තියෙන්නේ මොනවද මේ? දක්වලා තියෙන්නේ මොනවද මේ? අවකාශීය තොරතුරු ටික විතරයි. නේද? මෙන්න මෙතනින් පටන් ගන්න දුම්රිය පාරක් මෙතනින් ඉවර වෙනවා. මෙතනින් පටන් ගන්න ඇල මාර්ගයක් මෙතනින් ඉවර වෙනවා. නේද? මෙතනින් පටන් ගන්න මහා මාර්ගයක් මෙතනින් ඉවර වෙනවා. මෙන්න මේ හරිය ජනාවාසයක් තියෙනවා. මේ අතර මේ ජනාවාසය තුල ගොඩනැගිලි මෙහෙම තියෙනවා. තේ වගාවක් ඊළඟ රබර් වගාවීමක් මෙහෙම තියෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. එතන මේ පිහිටීමක් වෙන්නපු කොටස විතරයි. නේද? අවකාශීය දත්ත ටික විතරක් පෙන්නලා තියෙනවා. ඔන්න පරණ සිතියම. හස්තික සිතියම් නිර්මාණකරණයේදී නිර්මාණය කරපු සිතියමක ඒ ටික විතරක් පෙන්නනවා. හැබැයි එතකොට අවකාශීය නොවන දත්ත මේකේ පෙන්නලා නැහැ. අපි හිතමුකෝ මෙන්න මෙතන තියෙනවා වී වගාවීමක් කියනවා. වී වගාවීමක් තියෙනවා. මෙන්න මේ වී වගාවීමේ අවකාශීය ව්‍යාප්තිය. ඒ කියන්නේ වී වගාවීම කවර අක්ෂාංශීය සීමාවක කවර දේශාංශ සීමාවක පැතිරලා තියෙනවද කියලා සිතියම් තලයේ මත පෙන්නලා තියෙනවා. එතකොට මේක අවකාශීය දත්තේ සිතියමේ වී වගාවීම තියෙනවා. අවකාශීයයි. හැබැයි ඔයාලට පේනවද මේ සිතියම තියලා බලපු ගාම මේ වී වගාවීමේ අයිතිය කාටද කියන්නේ? කාට අයිතිය කාටද? අයිතිය පේනවද? නෑ. නේද? කාට අයිතිය කාටද කියලා සිතියම් බලනකොට පේන්නේ නෑ. ඒ වගේම ඔයගලන්ට පේනවද මේක වගා කරලද? වගා කරන ලද එකක්ද? එහෙම නැත්නම් නැද්ද? දක්වලා තියෙනවද? පේනවද? නෑ. වී වගාවීමක් අහවල් ස්ථානයේ තියෙනවා කියන එක විතරයි පේන්නේ. වගා කරලා නම් වවල තියෙන වී වර්ගය මොකද්ද? වී වර්ගය මොකක්ද? පේනවද? නෑ. ඊළඟට මේ වී වගාවට පොහොර යොදලාද නැද්ද? පේනවද? නෑ. යොදලා නම් ඒ කුමන වර්ගයේද? කුමන වර්ගයේ පොහොරද? නේද? රසායනිකද කාබනික පොහොරද? කාබනික පොහොර නම් ඒ මොනවද? රසායනික පොහොර නම් ඒ මොනවද? ඕවා පේනවද? ඉවන්නේ. අසන නෙලල නැද්ද? ඒවා පේනවද? නෑ. අසන නෙලල නම් කොච්චර අසන ප්‍රමාණයක් ලැබුණාද? බුසල් වලින් කිලෝග්‍රෑම් වලින් තියෙනවා. නේද? මෙන්න මේ එකක්වත් ඔය කියපු සිතියම දිහා බලලා ඔය වී වගාවීම දිහා බලලා අපිට පේන්නේ නැහැ, තීරණය වෙලා නැහැ කියන්න බෑ. තේරුණාද? කිසියම් දෙයක් සිතියම් තලයක් මත අක්ෂාංශ දේශ නිරපේක්ෂ අක්ෂාංශ දේශාංශ වටිනාකම් සම්බන්ධ කරගෙන පිහිටීමක් විදිහට පෙන්වුවොත් ඒක අවකාශීය දත්තය.
හැබැයි ඒ අවකාශී தත්ත්වය හා සම්බන්ධම සිතියම දිහා බැලූ පමණින් නොපෙනෙන ඒ හා සම්බන්ධ තොරතුරු ටිකට අපි කියනවා අවකාශී නොවන தත්ත්ව. දැන් මම හිතනවා වැඩේ පැහැදිලිද කියලා. අවකාශී தත්ත්ව සහ අවකාශී නොවන தත්ත්ව අතර වෙනසයි මේ කිව්වේ. හරි තව උදාහරණයක් ගන්නම්කෝ. මෙන්න මෙතන තියෙනවා මේ සිතියමේ ළිඳක්. මෙන්න ළිඳ. මේක තිතක් විදිහට සිතියමේ පෙන්නලා තියෙනවා. ඒ මොකක්ද එතකොට? අවකාශීය පීඩනය. ළිඳ පිටලා තියෙන මේ අහවල් දැන. අක්ෂාංශය ඕනනම් මොකද්ද කියලා බලන්න. දේශාංශය ඕනනම් මොකද්ද කියලා බලලා මේකේ පීඩනය අපිට කියන්න පුළුවන්. නේද? ඒක අවකාශීය පීඩනය. හැබැයි මේ ළිඳේ හිමිකාරත්වය අර වගේම තමයි. කාගේ හරි ඉඩමක නැත්තේ නේද? එහෙම නැත්නම් රජයේ ඉඩමක වෙන්නේ නැතිද? එහෙනම් හිමිකාරත්වය කියන්න පුළුවන්. නේද? ඒක පේන්නේ නැහැ ළිඳ දිහා බලුවා. සිතියමේ ළිඳ තියෙන තැන පිටක් විදිහට තියෙනවා. ඊළඟට මේ ළිඳ කොච්චර ගැඹුරුද? පේනවද? නැහැ. මේ ළිඳේ කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද? ඊළඟට නිරිත දිග මෝසම ශක්තිය වුණාම කොච්චර ජල මට්ටම ඉහළ නගිනවද? ඊසාන දිග මෝඩමේදී කොච්චර ජල මට්ටම පහළ යනවද? මේ ජලයේ තියෙන ලවණතාවය කොච්චරද? මේ ජලයේ තියෙන රසායනික අනිකුත් ගුණාංග කොච්චරද? ඔය එකක්වත් පේනවද? නැහැ. ඔය තියෙන ඔක්කොම ගුණාංග ටිකට අපි කියනවා නොපෙනෙන මේ ගුණාංග ටිකට අපි කියනවා ඒ ළිඳ හා සම්බන්ධ අවකාශීය රෝධාත. තවත් උදාහරණයක් වන්න කියන්න මෙන්න මෙතන රතු පැහැති ගිනි සිදුවක් පැඳලා දක්වලා තියෙනවා මොකද්ද? පාසලක්. පාසලක්. අපි මේ පාසලක් තියෙන බව පෙන්නලා තියෙනවා අවකාශී தත්ත්වයේ විදිහට. නේද? ඒ පාසලේ ළමයි සංඛ්‍යාව පේනවද? නැහැ. ඒකේ ඉන්නේ විභාගපතිවරයා කාන්තා පාර්ශවයේ කෙනෙක්ද පුරුෂ පාර්ශවයේ කෙනෙක්ද කියලා පේනවද? ආචාර්ය මණ්ඩලයේ කොච්චරක් ඉන්නවද පේනවද? ආචාර්ය මණ්ඩලයේ ස්ත්‍රී පුරුෂ ભેදය කොච්චරද පේනවද? ළමයින්ගේ ස්ත්‍රී පුරුෂ ભેදය පේනවද? නැහැ. ඊළඟ ගොඩනැගිලි කොච්චර තියෙනවද පේනවද? ප්‍රතිඵල පේනවද කොච්චර තියෙනවද කියලා ඊළඟට ඊළඟ කලා තියෙනවද විද්‍යාව තියෙනවද ගණිත එකක්වත් පේන්නේ. හැබැයි මේ පාසලට අදාළ තොරතුරු ඒවා. නේද? අන්නේ බැලුමට නොපෙනෙන ඒ තොරතුරු සම්භාරයට අපි කියනවා ඒ අවකාශී தත්ත්වය හා සම්බන්ධ අවකාශී නොවන දත්තනි. දැන් ඔයාගේ ගේ ඔබ ජීවත් වෙන ගේ සිතියමක පෙන්නයි තිතකින් කොටුවකින් නේද? ඒ සිතියමේ ඔයා බලපු ගමන් ආ ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා පේනවද? ඒ ගේ අයිති කාටද කියලා පේනවද? නැහැ. හැබැයි මේ ඩොට් එකට අයිති තොරතුරු ටික නේ තියෙන්නේ. එහෙනම් තිතක් විදියට යම් දෙයක් තිතක් විදියට හරි වෙන යම් මේකට හරි සිතියමක් මත යමක් පෙන්නනවා නම් ඒක අවකාශී කොටස. ඒවා සම්බන්ධ වෙච්ච ඒකටම අදාළ තොරතුරු ටිකට දක්විතර අපි කියන අවකාශී නොවන දත්. පැරණි සිතිය හොඳට අහින්න කියන මෙන්න මේ ටික වැදගත්. පැරණි සිතියම විද්‍යාවේදී අවකාශී කොටස හොඳින් පෙන්න ගන්න පුළුවන්කම තිබුණා. පෙන්නවා. හැබැයි ඔය කියපු අවකාශී නොවන තොරතුරු ටික පෙන්න ගන්න පුළුවන්ද? බැහැ. නේද? ඔය ටික පෙන්වන්න ක්‍රමයක් පරණ සිතියම් විද්‍යාව තිබුණේ නැහැ. හැබැයි මේ නූතන සිතියම් විද්‍යාවේ ඒ කියන්නේ මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ පුළුවන්කම තියෙනවා අවකාශී දත්ත වගේම අවකාශී නොවන දත්ත ටිකක් පෙන්වන්න. පැහැදිලිද මම කියන්නේ? දැන් ඉතින් මම එහෙම වචනයෙන් පැහැදිලි කරලා දීලා නිකන් ඉන්නේ නැහැ. හරි? ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට පෙන්නනවා අවකාශී සහ අවකාශී නොවන දත්ත අතර තියෙන සම්බන්ධය කොහොමද කියලා. විනාඩියක් මට දෙන්න. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ ස්ක්‍රීන් එක මේ තියෙන්නේ භූගෝලීය තොරතුරු පද්ධතියේ මෘදුකාංග. පාවිච්චි වෙන මෘදුකාංගය. මේකට කියන්නේ GIS කියලා. GIS මෘදුකාංගය මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන පේනවා මේ ශ්‍රී ලංකාව මැප් එක තියෙනවා. නේද? මැප් එක තියෙනවා. දැන් මේක මොකද්ද මේ? අවකාශීය දත්තේද අවකාශී නොවන දත්තේද? මේක අවකාශී දත්තේ. නේද? ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා. ඒකේ හැඩය මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම පීටීමක් තියෙනවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. නේද? මේ අවකාශී දත්තේ. ඊළඟට මේ තියෙන්නේ ඒ රටේ තියෙන වනාන්තර පද්ධතිය. හරි? මේ වෙනකොට තියෙන රාක්ෂිත අධිරාක්ෂිත බවට පත් කරලා තියෙන වනාන්තර පද්ධතියේ කොටසක්. හරි? කොටසක්. එතකොට අපිට ඕන නම් මේ ලංකාව අයින් කරලා වනාන්තර ටික විතරක් දාන්න පුළුවන්. එහෙම වුණොත් අපිට හිතා ගන්න අමාරුයි. ඒ නිසා අපි ඒක එහෙම කරන්නේ නැහැ. ලංකාව දාලා වනාන්තර ටික පෙන්වනවා. එතකොට බලන්න සිතියමක් විතර අපි මේක print එකක් ගත්තොත් අපිට මේ ටික විතරයි හම්බෙන්නේ. right. මේ තියෙන්නේ සිංහරාජය. මේ තියෙන්නේ සමනල අඩවිය.
නේද? සමනල කන්ද ආශ්‍රිත වනාන්තර කලාපය. මේ තියෙන්නේ උඩ වලව. මේ තියෙන්නේ යාල නේද? මේ තියෙන ඊළඟ ලුණු ගම්මේ. කොහොම කියන්න පුළුවන් අපිට. එතකොට ඒවා මේ අවකාශීය කොටස විතරනේ. නේද? ඒ අහවල් වනාන්තරයේ අහවල් තැන පිහිටලා තියෙනවා කියන එක විතරයි. හැබැයි මේ බලන්නකො මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුල පුළුවන්කම තියෙනවා මේ වනාන්තර සම්බන්ධ අනිකුත් තොරතුරුත් ඇතුළත් කරන්න. හරිද? අනිකුත් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ටේබල් එක. හරි මේ ටේබල් එක පේනවා. මේ තියෙන්නේ ඔය වනාන්තර වලට අදාළ අනිකුත් තොරතුරු ඇතුළත් කරලා තියෙන වගුවක්. මේකට අපි කියන්නේ ඇට්‍රිබියුට් ටේබල් එකක් කියලා. මේ ඇට්‍රිබියුට් ටේබල් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළත් කරලා තින්නේ අර අවකාශීය දත්ත ටිකට සම්බන්ධ අවකාශී නොවන දේවල්. මේ බලන්නකෝ. දැන් මෙතන නම් ID එකක් දීලා තිනවා ඒ අදාළ ෂේප් එක අඳුර ගන්න. ඊළඟට මේ ෂේප් එක මොකක්ද කියලා නම් කරලා තිනවා. ඊළඟට මේ බලන්න ඒරියා එක. වර්ගඵලය කොච්චරද කියලා දක්වලා තිනවා. මේ දැන් බැලුමට පේනවද? රයිට්. මේ යාල වනෝද්‍යානයේ තියෙනවා. හෙක්ටයාර කොච්චරද වර්ග කිලෝමීටර් කොච්චරද කියලා පේනවද? නැහැ. හැබැයි වගුවේ තියෙනවා. ඊළඟට දක්වලා තියෙනවා මොකද්ද නම කියලා. නේද? මොකද්ද නම කියලා දක්වලා තියෙනවා. තමයි මට විනාඩියක් දෙන්න. හොඳයි අපි කිව්වේ මේ අදාළ අවකාශී දත්තේ හා සම්බන්ධ නොවන අවකාශී දත්තේ හා සම්බන්ධ අවකාශී නොවන දත්ත ටික තමයි මේ වගුව ඇතුළත් කරලා තියෙන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ට හිතනවා ඇති මේ දෙන්න වෙන වෙනම තියෙන්නේ කියලා. අවකාශී දත්තය අවකාශී නොවන දත්තය අතර සම්බන්ධයක් නැහැ කියලා. එහෙම නැහැ. මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ මේ දෙන්න අතර සම්බන්ධයක් පෙන්නනවා. අපි ගමු මේ තියෙන විල්පත්තුවනේ. නේද? මේ තියෙන විල්පත්තුව වනෝද්‍යානය. අපි මේක ක්ලික් කරලා බලමු. මේකට අදාළ තොරතුරු ටික අර ඇට්‍රිබියුට් ටේබල් එකේ නැත්නම් දත්ත වගුවේ අවකාශී නොවන දත්ත ඇතුළත් කරපු වගුවේ අපිට පෙන්වුම් කරනවා. හරි? මේ බලන්නකෝ. මම ලංකාව පොඩ්ඩකට අයින් කරනවා. නැත්නම් ප්‍රධාන එක කියලා තමයි හයිලයිට් වෙලා පෙන්නන්නේ. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති විල්පත්තු වනෝද්‍යානේ හයිලයිට් වෙලා තියෙනවා. නේද? හයිලයිට් වෙලා තියෙනවා. වගුවෙත් දැන් ওই කියන විදිහට සම්බන්ධයක් තියෙනවා නම් ඒක හයිලයිට් කරලා පෙන්නන්නේ. බලමු මේකක් තියෙනවද කියලා. මේකේ ඔයගොල්ලන්ට පේනව නේද මේක නිකන් නිල් පාටට හුරු වර්ණයකින් මේක දක්වලා තියෙනවා නේද? දක්වලා තියෙනවා. එතකොට බලන්න ඒකට අදාළ තොරතුරු ටික අපිට පේනවා නේද? වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ අහඹු ලෙස මේ දත්ත වගුවේ අහඹු ලෙස තවත් එක තීරයක් highlight කරමු. අපි ගමු දණ්ඩම එකක් අපි තෝරගමු. එතකොට අපිට බලන්න ලේසි නේද? මේකේ තියෙනවා මේ යාල. මේකෙන් යාල නැෂනල් පාර්ක්. අපි ඒක ක්ලික් කරමු බලන්න. ඔයගලන්ට පේන ඇති වගුවේ දැන් මේක highlight වුණා. නේද? වගුවේ highlight වුණා. දැන් හරිනම් මොකද්ද වෙන්න ඕනේ? දැන් මේ අවකාශී නොවන දත්ත ටිකනේ අපි highlight කරගත්තේ. අවකාශී දත්තේ highlight කරලා පෙන්වන්නත් ඕනේ. ඒ කියන්නේ map එකෙත් ඒ වනාන්තරේ කොතනද තියෙන්නේ කියලා පෙන්වන්න ඕනි. right. මේ බලන්න. මෙන්න මෙතන දක්වලා තියෙනවා ඒ වනාන්තරේ මොකද්ද නේද? එහෙනම් බලන්න උදේ භූගෝලීය තොරතුරු දැන් පැරණි සිතියම් විද්‍යාව ඔය වැඩේ කරගන්න පුළුවන්ද? බෑ. පිහිටීමක් පෙන්වනනම් පෙන්වුවම තමයි. ආයෙ වෙන දෙයක් නැහැ. පිහිටීම සම්බන්ධ අවකාශී නොවන දත්ත ටික පෙන්වන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නේද? හැබැයි එහෙම නැහැ. භූගෝලීය තොරතුරු පද්ධතියේ අවකාශී දත්ත වගේම අවකාශී නොවන දත්ත කියන දෙකම පෙන්න ගන්න හැකියාව තියෙනවා. නේද? පෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් මේ පද්ධතිය මේ තරම් ජනප්‍රිය නොවී තියෙන්නේ අද කියන්නේ මේ පද්ධතිය ඉතා වේගෙන් ලෝක ජනප්‍රිය වෙලා ගිය පද්ධතියක් කියලානේ. පද්ධතිය ජනප්‍රිය වෙන්න හේතුනේ මේ හොයන්නේ. එහෙනම් ඔන්න පළවෙනි හේතුව හම්බ වුණා. මොකද්ද පළවෙනි හේතුව? පළවෙනි හේතුව තමයි අවකාශී දත්ත පෙන්වන්නත් පුළුවන්. අවකාශී නොවන දත්ත කියන වර්ගයේ මේ පද්ධතියෙන් පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. අපි ලියමු 1. එයද අවකාශීය දත්ත මෙන්ම අවකාශී නොවන දත්තද
අවකාශීය දත්ත මෙන්ම අවකාශී නොවන දත්තද නිරූපණය කළ හැකි වීම. අවකාශීය දත්ත මෙන්ම අවකාශී නොවන දත්තද නිරූපණය කළ හැකි වීම. අපි පොඩි සඳහනක් කරමු අවකාශී දත්ත කියන්නේ මොකක්ද අවකාශී නොවන දත්ත කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියමුද? ලියන්න. අක්ෂාංශ දේශාංශ වටිනාකම් ඇසුරින් අක්ෂාංශ දේශාංශ වටිනාකම් ඇසුරින් පිහිටීමක් ලෙස නිරූපණය කළ හැකි දත්ත පිහිටීමක් ලෙස නිරූපණය කළ හැකි දත්ත අවකාශීය දත්ත වන විට අවකාශීය දත්ත වන විට ඛණ්ඩාංක වටිනාකම් ඇසුරින් නිරූපණය කළ නොහැකි දත්ත ඛණ්ඩාංක වටිනාකම් ඇසුරින් නිරූපණය කළ නොහැකි දත්ත අවකාශීය නොවන දත්ත නමින් හැඳින්වේ. අවකාශීය නොවන දත්ත නමින් හැඳින්වේ. හොඳයි. පොතේ ඔය ටියුට් එකේ අන්තිම කව පේජ් එකේ පිටුවට යන්න. කව පේජ් එකේ හිස් පිටුවක් තියෙනවා දෙපැත්තම සුදු තියෙනවා. මොනක්වත්ම ලියපු නැති. තියෙනවනේ. අන්න ඒකේ ඇතුල් පැත්තේ ලියාගන්න ප්‍රශ්නයක් සුදුසු උදාහරණයක් ඇසුරින් අවකාශීය හා අවකාශීය නොවන දත්ත අතර වෙනස. අවකාශීය හා අවකාශීය නොවන දත්ත අතර වෙනස. අවකාශීය හා අවකාශීය නොවන දත්ත අතර වෙනස. පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලෝ ගෙදෙද්දි උත්තරේ ලියන්න ඕනේ. එතකොට ඔකට උත්තරේ ලියලා ඔයගොල්ලෝ මට WhatsApp කරන්න. එතකොට මට අවබෝධ කරගන්න පුළුවන් ඔබට අවකාශී දත්ත සහ අවකාශී නොවන දත්ත කියන එක පැහැදිලි වුණාද කියලා. හැබැයි මම උදාහරණ තුනක් ගත්තා. දීදාක් ගැන කිව්වා, ලීලාක් ගැන කිව්වා, විවගා විමක් ගැන කිව්වා, පාසලක් ගැන කිව්වා. ඒ තුන නොගෙන වෙනත් උදාහරණයක් ගන්න පුළුවන් වඩා හොඳයි. තේරුණාද කියන දේ පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න භූගෝලික උතුරු පද්ධතිය ලෝකයේ මේ තරම්ම ජනප්‍රිය වෙන්න එක හේතුවක් කතා කළා. පැරණි සිතියම් විද්‍යාව අවකාශී දත්ත විතරයි පෙන්න ගන්න පුළුවන්කම තිබුණේ. හැබැයි නූතන සිතියම් විද්‍යාවේ මේ භූගෝලික උතුරු පද්ධතිය තුල අවකාශී දත්තයි අවකාශී නොවන දත්තයි කියලා දෙකම පෙන්න ගන්න පුළුවන් එක වගේ. නේද? හරි. ඔන්න ඒක. ඊළඟට මම ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ආපහු බලා ගන්න පුළුවන්. දෙවෙනි හරියට තොරතුරු මේ දෙවෙනි වැදගත්කම බලන්න අවකාශීය සහ අවකාශී නොවන දත්ත යොදාගත හැකි නිසා දෙකම පාවිච්චි කරන්න පුළුවන් හින්දා ශාස්ත්‍රීය හා සංඛ්‍යානමය විශ්ලේෂණයන් සිදු කළ හැකි වීම. ශාස්ත්‍රීය වගේම සංඛ්‍යානමය විශ්ලේෂණයන් සිදු කරන්න පුළුවන්. හරිද? ශාස්ත්‍රීය වගේම සංඛ්‍යාන විශ්ලේෂණයන් සිදු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මේ නිසා. අපි ලියමු මේ කාරණේ. දැන් ඔයගොල්ලෝ ශාස්ත්‍රීය විශ්ලේෂණය නම් දැක්කනේ. නේද? ශාස්ත්‍රීය විශ්ලේෂණය දැක්කා. වගුවේ ටික් කරනකොට මැප් එකේ පෙන්නනවා. ශාස්ත්‍රීය වශයෙන් සම්බන්ධයක් තියෙන බව එකෙන් පේනවා. සංඛ්‍යානමය විශ්ලේෂණ සිදු කරන්නත් පුළුවන්. හරි? ලියන්නකො මේ කාරණේ ඔයගොල්ලන්ට පේනව නේද ස්ක්‍රීන් එක?
සර් ඔව් කියන්නේ. ස්ක්‍රීන් එක පේන්නේ නැහැනේ. පේන්නේ නැහැ නේ. විනාඩියක් මට දෙන්න පුතේ. හා හරිද? දැන් පේනව නේද? අවකාශී හා අවකාශී ගෝලකට යොදාගත හැකි වීම නිසා සංඛ්‍යානමය හා ශාස්ත්‍රීය විශ්ලේෂණයන් සිදු කළ හැකි වීම. සංඛ්‍යානමය හා ශාස්ත්‍රීය විශ්ලේෂණයන් සිදු කළ හැකි වීම. හරිද? ලියන ඉවරද? ලියන ඉවරද ජනනි? හරි සර්. හරි. දැන් මම ඔයගලන්ට පෙන්නනවා ඊළඟට ඔය කියන කතාව කොහොමද මේකේ පද්ධති කරන්නේ කියලා. හරිද? පද්ධති තුන වැඩි කරන්නේ කොහොමද කියලා පෙන්නනවා. දැන් ඔයගලන්ට මේ කලින් ගත්ත දත්ත පද්ධතියම තමයි පාවිච්චි කරන්නේ. හරිද? දැන් ඔයගලන්ට පේනවා ඇති වනාන්තර ටික පහළ තියෙනවා. මේ තියෙන මේ මැප් එකනේ. ඒ ලේයර් එකනේ. හරි මේ තියෙන්නේ වනාන්තර ලේයර් එකනේ. හරි ඊළඟට ඒ අවකාශී දත්ත ටිකට සම්බන්ධ අවකාශී නොවන දත්ත ටික තමයි මේ වගුවේ තියෙන්නේ. හරිද? එතකොට මේකේ පේන ඔයගලන්ට මෙන්න මෙතන මේ පැරාමීටර්ස් කියලා දක්වලා තියෙන දත්ත ටිකේ මේ වනාන්තරවල වර්ගඵලයන් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඒරියා වලින් ගන්නත් පුළුවන්. එතකොට මේකේ වර්ග කිලෝමීටර් වලින් ඒරියා වල තියෙනවා පැරාමීටර්ස් වල පෙන්නලා තියෙනවා හෙක්ටයාර් වලින්. හරිද? මේ එකක දෙකේ වෙනස තමයි තියෙන්නේ. අපි මේ පැරාමීටර්ස් වලින් දක්වලා තියෙන එක ගමු. හරිද? අපි බලමු දැන් මෙතන ඔයගලන්ට පේන ඇති විවිධ වටිනාකම් තියෙනවා මේ එක වනාන්තර වලට අයිති වන ආකාරයෙන් දක්වලා නේද? පේනවා ඇති. අපි බලමු වර්ග සතපු 10000කට වඩා වැඩි වනාන්තර ටික අපිට තෝරගන්න ඕනේ. වනාන්තරයේ වපසරිය වර්ග සතපුන් 10000කට වඩා වැඩි වනාන්තර ටික තෝරගන්න ඕනේ කියලා හිතමු. හරිද? තෝරගන්න ඕනේ කියලා හිතමු. දැන් පැහැදිලිද කතාව? එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේකේ පොඩි ශ්‍රිතයක් නිර්මාණය කරගෙන මේක ඉතා කෙටි කාලයක් තුළ හොයාගන්න. හරි? මේ බලන්න. දැන් අපි හොයන්න හදන්නේ 10000කට වඩා වැඩි බිම් ප්‍රමාණයක් තියෙන වනාන්තර ටික මොනවද කියලා. 1000යි 10000යි. මම ඔන්න ටයිප් කළා මම ඇප්ලයි කරලා බලනවා. අර ඔයගලන්ට පේනවා ඇති මේ දත්ත වගුවේ 10000කට වඩා වැඩි වටිනාකම් ටික ඔක්කොම highlight කරලා තියෙනවා. නේද? 10000කට වඩා වැඩි වටිනාකම් ටික highlight වෙලා තියෙන මේ අතර. බලන්න 34 highlight වෙලා තියෙන ඒවා. නේද? හොඳයි. එතකොට මේ කියපු විදිහට මේ අපි කළේ මේ සංඛ්‍යානමය විශ්ලේෂණයක්. දත්ත වගුවෙන් කළේ සංඛ්‍යානමය විශ්ලේෂණයක්. දැන් ඔය කියන විදිහට සංඛ්‍යානමය විශ්ලේෂණ වගේම ශාස්ත්‍රීය විශ්ලේෂණ කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් ශාස්ත්‍රීය විශ්ලේෂණය තුළ මේක දකින්න පුළුවන් වෙනවා. මැප් එකේ අපිට ඔය highlight කරපු ටික පෙන්වන්න තියෙන්නත් ඕන. බලමු තියෙනවද කියලා. මේ තියෙන්නේ. නේද? 50000කට වඩා 10000ට වඩා ලොකු ටික මාක් කරලා තියෙනවා. දැන් අපිට මේක බැලුවම පේන ඔක්කොම ටික මාක් වෙලා වගේ පුංචි පුංචිව පේන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි මැප් ඒ දාලා තියෙන ගාන අඩු කරගමු පොඩ්ඩක්. අපි කලින් හදපු එක. අපි හොයමු 5000කට අඩු කරගමු 5000ට. දැන් ඔයාලට පේන ඇති highlight නොවෙච්ච කීපයකුත් තියෙනවා.
නේද? highlight වෙච්ච කීපයකුත් තියෙනවා. බලන්න map එකේ පැහැදිලිව පේනවද කියලා. නේද? ඒ පේනවා අපිට අපි ටිකක් සංඛ්‍යා විශාල කරලා බලමු. එතකොට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙයි. නැත්නම් අපිට පේන්නේ ඔක්කොම ටික highlight වෙලා වගේ. මේක 25000 කරනවා. බලන්න. දැන් හොඳට පෙනී ඈ. අන්න බලන්න. දැන් තියෙනවා සමහර ඒවා highlight නොවෙච්ච ඒවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම ඕනම් map එක zoom කරලා පෙන්නන්නම්. මේ බලන්න මෙන්න මේක highlight වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා හෙක්ටයාර් 25000ට වඩා අඩු එක්කෙනෙක්. නේද? ඔන්න අපි බලමු මේ කවුද කියලා. පේනවා ඇති නමක් තියෙනවා. කවුද කියලා දක්වලා තියෙනවා නේද මේ? නේම් එක දක්වලා තියෙනවා මට කියව ගන්න අමාරුයි. අක්ෂිත යෝධවැව නේද සර්? ඈ? යෝධවැව නේද? නෑ යෝධවැව. ගයන්ස් කියන්නේ යෝධනේ. වැව නෙමෙයි වැවක් ගැන නෙමෙයි කියන්නේ වැවක නමකින් වනාන්තරයක් ගැන කියන්නේ. හරි අපි තව එකක් බලමු. highlight නොවෙච්ච එකක් බලමු. මෙන්න මේක බලමු. අපි මේ ජීවත් වෙන ප්‍රදේශයක අපනේ මේක. කියන්නේ මේ සමනල අඩුවෙටි මේ අඩියනේ මේ තියෙන්නේ. මේ යවට එකක් බලමු. වීරවිල නේද? වීරවිල කියන එක හෙක්ටයාර් 25000කට වඩා අඩුයි. ඒ නිසා අපිට මේ අපි කරපු විශ්ලේෂණය තුල පෙන්නනවා යා මේකට අයිති නැහැ කියලා. ඊළඟට මේක බලමු. හග්ගල නේද? පූර්ණී හග්ගලයි වීරවිලයි කියලා දෙන්න හෙක්ටයාර් 25000කට වඩා අඩුයි. අපිට මැප් එකේ පෙන්නනවා ඒ නිසා ඒ දෙන්න highlight නොකර නේද? ලකුණු කරන්නේ නැතුව පෙන්නනවා. එහෙනම් ඔයගලන්ට මේ කරපු ප්‍රායෝගික ව්‍යාපාරකම තුල පැහැදිලි අවකාශී දත්තයි අවකාශී නොවන දත්තයි කියන දෙකම අපිට තිබුණු හින්දා ශාස්ත්‍රීය විශ්ලේෂණයි සංඛ්‍යාන විශ්ලේෂණයි සිදු කරන්න පුළුවන් නේද? සංඛ්‍යානමය සහ ශාස්ත්‍රීය විශ්ලේෂණ සිදු කරන්න පුළුවන් කියන එක පැහැදිලි වෙන්න ඇති. එහෙනම් මේ වගේ දේවල් කරගන්න පුළුවන්කම තියෙද්දි මිනිස්සු තාමත් පරණ සිතියම් විද්‍යාවේ එලිලා ඉඳීද? දැන් කල්පනා කරන්න එනවා ඒක නේද? එහෙම නැහැ. ඒ නිසා තමයි අපිට මේ පද්ධතිය අද වෙනකොට මේ තරම් ලෝකේ ජනප්‍රිය පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙනම් අපි අද කතා බහ කළා භූගෝලීය තොරතුරු පද්ධතිය. භූගෝලීය තොරතුරු පද්ධතිය ලෝකේ වේගයෙන් ජනප්‍රිය වෙන්න බලපාපු හේතු කාරණා දෙකක්. අපිට තව තියෙනවා හේතු ගොඩක් කතා කරන්න. මේ බලන්නකෝ මේ තියෙන ඔක්කොම ඔයගොල්ලන්ට මේ කීපයක් කරනකොට ගොඩක් ඒවා කරලා පෙන්නන්න ඕනේ. දැන් ඔය දෙකක් කළා වගේ. ඒ නිසා මේ කොටසට යම් කාලයක් යනවා. හරි කාලයක් යනවා. දැන් දත්තතල වෙන වෙනම නිර්මාණය කළ හැකි වීම. ඊළඟට දත්තතල එකිනෙක සමපාත කරලා විශ්ලේෂණ කරන්නේ කොහොමද? ඔය ටිකක් කරලා පෙන්නන්න ඕනේ. ඒ නිසා මේ ටිකට කාලයක් යනවා. අපි අදට උතරින් නවතිමු. හරි? මතක තියාගන්න භූගෝලීය තොරතුරු අද කතා කළා. එතකොට නූතන සිතියම් විද්‍යාව කියන්නේ මොකද්ද? ඒකේ වර්ධනයට බලපාපු සාධක මොනවද? භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ මොකද්ද? භූගෝලීය තොරතුරු පද්ධතිය වර්ධනයට ඉවහල් වෙච්ච සාධක අතරින් දෙකක් ගන්න. හරි ඔය ටික පාඩම් කරගන්න තියෙනවා. දවසින් දවස එකතු වෙන දේවල් ඒ වෙලාවෙම පාඩම් කරන්න. ඒ වගේම ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද ගෙදර වැඩේ? ගෙදර වැඩේ තමයි අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත කියන සංකල්ප දෙකේ වෙනස. ඔයා තෝරගන්න උදාහරණයක් වශයෙන් විස්තර කරන්න. මහා දිග විස්තරයක් නෙමෙයි. ඕනනම් CR පොතක ලියනවා නම් පිටු භාගයක් විතරයි ඕනනම් ඔය දෙක ලියන්න. දෙකටම. හරි? එහෙම ලියලා ඒකේ WhatsApp ෆොටෝ එකක් මට එවන්න. මම එතකොට ඒකේ බලලා අඩුපාඩු තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්නම්. හරිද ළමයි පැහැදිලි නේද කියපු දේ? හොඳයි අද මෙතෙක් කරපු දේවල් මොන හරි අවුල්සාවක් තැනක් තියෙනවා නම් ගැටලු තැනක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් අහන්න පුළුවන්. ඊළඟට මේ ඉරිදා අපේ සුපුරුදු වෙලාවට මේ අතිරේක වෙලාවක් අපි දාගෙන තියෙන්නේ. නේද? සුපුරුදු වෙලාවට අපේ පන්තිය ඒ විදිහටම තියෙනවා. සර් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ටියුට් එකක් දුන්නේ. කොයිකද? අර සිතියම්ද? අපිට වැඩ කරන්න කියලා. ඔව්. ඔව්. ඒකේ අර සිතියම් කියවීම හා විවරණය කිරීම ඒක කරලා නැහැ. ඒක කරන්න එපා. ඒක තියරි කොටස කරේ නැහැ තාම ඔයගොල්ලන්ට. ඒ සිතියමක් විවරණය කරන්න
ඔව් විවරණය කරන්නේ කොහොමද කියලා තියරි කොටස කළේ නැහැ. ඒ නිසා ඒක කරන්න එපා පුතේ. දේ දක්වා කළා තියෙන ටික විතරක් කරන්න. හා හා හරි. ඒක ඉස්සරහට තියෙන එකක්. ඒක 12 ශ්‍රේණියේ 3 වෙනි වාරය තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉතුරු කරලා තියෙන්නේ. හරිද? හරි සර්. හොඳයි එහෙනම් ආයිබෝවන්. ඔව් කියන්න. හිරුණි. අර විපරීත පාෂාණ පාඩම ඔව්. ඔව් කියන්න. මේ හිරුණි මේ මම හිතන්නේ සිග්නල් නෑ. ඔයා කියන එක පැහැදිලි නෑ. පුළුවන් නම් ඇහෙන්නේ නැහැ පුතේ කැඩි කැඩි ඇහෙන්නේ. පුළුවන් නම් මේ කොහොම කට් වෙලා කෝල් එකක් මට ගන්න. මේ නැත්තම් මැසේජ් එකක් දාන්න කොහොම කියන එක පැහැදිලි නෑ. ඔයා කියන එක කැඩි කැඩි ඇහෙන්නේ. ජානෙටත් එහෙමයි නේද? මැසේජ් එකක් දාන්නකෝ හිරුණේ තියෙන ගැටලුව මොකක්ද කියලා. එතකොට මම උත්තරයක් දෙන්නම්. ඔයා කියන එක පැහැදිලි නෑ. ඉන්න දැන් සිග්නල් මදි.